මේක රක්ත තත්ත්ව වෙනතුරු රත් කරපු වහාම අපි කව උගලමින් චරලය එහෙනම් අපි අරවින්දට දුන් වට්ටම් තියෙනවා. තකට තරකිට කුන්දා තකට තරකිට කුන්දා. රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ ප්‍රශ්න 6න් ඔයගොල්ලෝ 4ක් ලියන්න ඕන. තෝරාගෙන කැමති 4කට ලියන්න පුළුවන්. අපි ප්‍රශ්න 6ම සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. අපි පළවෙනි ප්‍රශ්නේ බලමු. මේක පස්වෙනි ප්‍රශ්නේ විදිහටයි යන්නේ පේපර් එකේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි දන්නා හැමදාම රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ විදිහට ලැබෙන්නේ තාර්කික ద్వාර පාඩමෙන් තමයි ප්‍රශ්නය ලැබෙන්නේ. ආදාන A B හා C සහ ප්‍රතිදානී Z වන පහත රූපෙහි ඇති තර්කන පරිපතය සලකන්න කියලා තියෙන්නේ. ద్వාර සහිත තාර්කික පරිපතය අහන්නේ ඒ වලින් ඉහත පරිපතය සඳහා සම්පූර්ණ සත්‍යතාව වගු ගොඩනගන්න කියලායි කියන්නේ. සත්‍යතාව වගුව ගොඩනගන්න අපි දන්නවා ආදාන ABC තියෙනවා. ඊට අදාළව ආදාන තීරු තියෙන්න ඕන සහ ප්‍රතිදාන තීරුව ඊට අමතරව මේ ద్వාර වලටත් අපිට තීරු හදා ගන්න පුළුවන්. පරිපතයට ආදාන 3ක් තියෙනවා. ABC කියලා. එතකොට අපි දන්නවා ආදාන 3ක් වෙනකොට සංයෝජන දෙකේ තුන්වෙනි බලය 8ක් එනවා. ඒ අනුව අපි සත්‍යතාව වගුව දැන් අඳිමු. A දන B කියන තීරුවයි අඳින්න ඕන. O ద్వාරයේදී අපි දන්නවා ආදාන එකක් හෝ සත්‍ය නම් සත්‍ය වෙනවා. මේ විදියට A දන B තීරුව අපි පුරවන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ අපි ඊළඟ ద్వාරයත් O ద్వාරයක් එකේ තියෙන්නේ B දන C තීරුව. අපි ඒකත් ඒ විදියටමයි O ద్వාරයේදී අපි දන්නවා එක් ආදානයක් හෝ සත්‍ය විට ප්‍රතිදානය සත්‍ය වෙනවා කියන එක. අවසානයේ තියෙන N ద్వාරය. N ద్వාරයේ හැටි කොහොමද? ආදාන සියල්ල සත්‍ය නම් පමණයි සත්‍ය වෙන්නේ. එක් ආදානයක් හෝ අසත්‍ය නම් ප්‍රතිදානය අසත්‍ය විදියට තමයි ලැබෙන්නේ. ඒ හින්දා අපි ඒ තීරුවත් පුරවන්න බලමු මේ විදියට. එතෙන්දී ආදාන වෙන්නේ එකක් A ධන B C සහ B ධන C කියන ඒ තුනම ආදාන වෙනවා ద్వාරයට. ප්‍රතිදානය වෙන්න ඕන මේ විදියට. ආදාන සියල්ල සත්‍ය වෙන වෙලාවදී විතරක් එක එන විදියට. එහෙනම් මේක තමයි Z කියන ප්‍රතිදාන තීරුවට අදාළ අපේක්ෂිත පිළිතුර වෙන්න ඕන. ඉතින් මෙතෙන්දී ඔයගලන්ට මතක් කරන්න ඕන මේ සාමාන්‍යයෙන් ට්‍රුත් ටේබල් එකට සත්‍යතාව වගුවට ලකුණු 4ක් තමයි බොහෝ විට ලැබෙන්නේ. ඒ නිසා මේ එක හැම පේලියක්ම නිවැරදි වීම අවශ්‍ය වෙනවා. මේක පේලියක් හරි එක අගයක් හෝ වෙනස් වුණොත් ඔයගලන්ට ඒ වේ ලකුණු අහිමි වෙනවා. ඊට පස්සේ එතකොට ඒක එච්චර අපහසු ප්‍රශ්නයක්ුත් නෙවෙයි. ඕනම කෙනෙකුට බොහොම පහසුවෙන් පිළිතුරු ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. අපි පහේ B බලන්නයි හදන්නේ. කියන්නේ කානෝ සිතියමක් භාවිතයෙන් එසෙත් ප්‍රතිදානය සඳහා සුළු කරන ලද ගුණිතවල එකතුවක්. අපි කෙටියෙන් කියනවා SOP කියලා. ඒ ප්‍රකාශයක් ව්‍යුත්පන්න කරන්න කියලා කියනවා. කානෝ සිතියම් අපි පාවිච්චි කරනවා බූලියන් ප්‍රකාශන සුළු කිරීමේදී කානෝ සිතියම SOP ප්‍රකාශය සඳහා මේ කානෝ සිතියම තියෙන්නේ. සත්‍යතාව වගුව මතක් කරගන්න. සත්‍යතාව වගුවේ ප්‍රතිදාන තීරයේ ප්‍රතිදානයේ එකවන අගයන්ට අදාළව තියෙන පද තමයි අපි කානෝ සිතියම මත ලකුණු කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මෙතන අපි කානෝ සිතියම නිවැරදිව අඳින්න අවශ්‍යයි. බලන්න කානෝ සිතියමේ නීතිය මොකද්ද? එක තීරුවකින් තවත් තීරුවකට මාරු වෙද්දී නැත්තම් පේලියකින් තවත් පේලියකට මාරු වෙද්දී අපි දන්නවා එක විචල්යකට පමණයි වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒකත් අවශ්‍යයි හරියට අඳින්න. කානෝ සිතියමේ අපි ලකුණු කරන්නේ මෙතන තියෙන SOP පද. ඒ කියන්නේ ප්‍රතිදාන තීරයේ ප්‍රතිදානයේ එකවන පද තුන ලකුණු කරා. ඊට පස්සේ අපි ඉතිරි පද බිඳුවෙන් ලකුණු කිරීමත් අවශ්‍ය වෙනවා. දැන් අපි මේක පොකුරු කිරීම කරන්න ඕන. පොකුරු කරන්නේ අපි කොහොමද? හැමතිස්සෙම දෙකෙහි බලවල අගයක් පොකුරක තරම දෙකෙහි බලයක අගයක් වෙන්නත් ඕන. අපි එක ලකුණු කර හින්දා එකේ පොකුරු කරන්නත් ඕන. ඒ වගේම පොකුරක තරම හැකිතාක් වැඩි වෙන්නත් ඕන. පොකුරු ඡේදනය වුණාට කමක් නැහැ කියන එකත් මතක් වෙන්න ඕන.
නිසා අපිට මේ විදියට පොකුරක් ගන්න පුළුවන්. 2 කියන්නේ 2 බල එකගයක්. අපිට 3 පොකුරක් ගන්න බෑ. ඔයගොල්ලෝ දන්නවා ඒක. ඊළඟට මේ විදියට ගන්න පුළුවන්. පොකුරු ඡේදනය වුණාට කමක් නැහැ. අපි දැන් ඊළඟට කරන්න ඕන මොකද්ද මේ පොකුරට අදාළ ප්‍රතිදාන පද ටික ගන්න අවශ්‍ය වෙනවා. එතෙන්දී මේ පොකුර ගත්තොත් එතෙන්දින් එන්නේ A සහ C කියන පදය බූලිය පදය සහ මේ පොකුරෙන් එනවා BC කියන බූලිය පදය. ඒ නිසා අවසානයේ අපිට SOP ප්‍රකාශය එන්නේ කොහොමද? is සමානයි AC ධන BC. හරි. ඊළඟ එකට යම් බලන්න. ඊළඟට C පස්වෙනි ප්‍රශ්නේ C වලින් අහන්නේ කානෝ සිතියමක් භාවිතයෙන් ඉසෙඩ් ප්‍රතිදානය සඳහා සුළු කරන ලද එකතු වල ගුණිතයෙහි ප්‍රකාශයක් ව්‍යුත්පන්න කරන්න. ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි කරේ ගුණිතවල එකතුවක්. දැන් අපි කරන්නේ එකතු වල ගුණිතයක්. POS කියලා අපි කෙටියෙන් කියනවා. නැවත අපි කානෝ සිතියම් බලමු. POS එකකට අදාළව කානෝ සිතියම් අපි ගත්තොත් දැන් අපේ සත්‍යතා වගුවේ මොකද්ද එහෙනම් කානෝ සිතියමට ගේන්න ඕන සත්‍යතා වගුවේ ප්‍රතිදාන තීරුවේ ප්‍රතිදානයේ බිඳුව වන පදවලට අදාළව තමයි මෙතන ලකුණු කිරීම කරන්න ඕන. ප්‍රතිදානයේ බිඳුව වන තැන් ලකුණු කරලා තියෙන්නේ. අපි කානෝ සිතියමේ ලකුණු කරන්න අවශ්‍ය වනවාද? ඒ බිඳුවට අදාළ තියෙන ABC සංයෝජන. අපි ලකුණු කරමු. මේ තියෙන්නේ ඒ පළවෙනි එක බිඳුව 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 කියන එක ඊළඟට බිඳුව බිඳුව එක ওই විදියට හරි දැන් බලන්න ඉස්සෙල්ලා අපි කරේ එකෙන් ලකුණු කරලා බිඳුවෙන් පෙරෙවුවා දැන් අපි කරේ බිඳුවෙන් ලකුණු කරලා ඉතිරි ඒවා අපි එකෙන් පුරවන්න අවශ්‍යයි දැන් අපි පොකුරු කරන්න ඕන මොනවද පොකුරු කරන්න අවශ්‍ය වෙන්නේ බිඳු මොකද අපි POS පදයි මේ ලකුණු කරලා තියෙන්නේ එනිසා අපිට මෙන්න මේ වගේ පොකුරක් ගන්න පුළුවන් දෙකක් කියන එක සහ මෙතන තියෙනවා හතරක පොකුරකුත් මෙන්න මේ විදිහට තමයි ඒක ගන්න පුළුවන්. ඒ නිසා පොකුරු දෙකක් එනවා. අපි එක් පොකුරේ කලින් වගේම ප්‍රතිදාන පද ගන්න ඕන. පළවෙනි එක ගත්තොත් මෙතන එන්නේ A ධන B. මේ පැත්තෙන් A මේ පැත්තෙන් B. ඔයගොල්ලෝ පේනවා ඇති C විචල්‍ය වෙනස් වෙන නිසා C ව ගන්න බෑ. A නියතයි B නියතයි A ධන B විදියටයි ගන්න මේක POS එකක් හින්දා ඊළඟට මේක ගත්තොත් අපිට දැන් බලන්නේ දෙපැත්තම සලකන්න ඕන එතන එනවා C කියන එක මේ කොළ පාටයෙන් ලකුණු වෙලා තියෙන එකේ බලන්න C තමයි නියත වෙන්නේ B වෙනස් වෙනවා B ඉඳන් B බාට A වෙනස් වෙනවා A ඉඳන් A බාට නමුත් C නියත හින්දා පොකුර අපේ ප්‍රතිදානය වෙන්න ඕන ඉතින් ගන්න පදය වෙන්න ඕන C. ඒ නිසා අපේ බූලිය ප්‍රකාශනය අපි කොහොමද ලියන්නේ? Z සමානයි A ධන B තිත C. අපි ඩොට් එක දාන්නේ මොකද POS එකකුයි අපි ලකුණු කරලා තියෙන්නේ. එහෙනම් අපි බූලිය ප්‍රකාශන දෙකම ව්‍යුත්පන්න කරා. SOP එකත් ව්‍යුත්පන්න කරා. POS එකත් ව්‍යුත්පන්න කරා. ඊට පස්සේ D වලින් අහන්නේ බලන්න ඉහත දෙන ලද තර්කන පරිපතයට වඩා සරල තර්කන පරිපතයක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉහත B සහ C හි ඔබ විසින් ලබා ගන්නා ලද ප්‍රකාශය කියන්නේ අපි ප්‍රකාශ දෙකක් ගත්තා B වල SOP එක ගත්තා C වල POS එක ගත්තා අහන්නේ ඒ දෙකෙන් වඩා හොඳ මොකද්ද ඒකට හේතුවක් අහනවා. ඒතර අපි දන්නවා මේ මුලින්මත් අපිට ප්‍රකාශනයක් තිබුණා. ඉතින්දී අපි දැන් ద్వාර තුනකින් තමයි පරිපතය නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට ප්‍රකාශන දෙකක් ලැබුණා. එකක් තමයි POS ප්‍රකාශනය සහ අනිත් එක SOP ප්‍රකාශනය. එතන මෙතන ద్వාර කීයක් තියෙනවද? O ద్వාරය සහ N ద్వාරය ලෙස ద్వාර දෙකක් තියෙනවා. ඊළඟට අපේ SOP ගත්තොත් මොකද වෙන්නේ? A.C කිව්වොත් N ద్వාරයයි, A.B කිව්වොත් N ద్వාරයයි. ඒ දෙක අතර O ద్వාරය ద్వාර තුනයි. ඒතර අපි දන්නවා පරිපතයක ద్వාර ගාන වැඩි වුණාම එතන එකක් පරිපතය අපිට ඩිසයින් කරන නිර්මාණය කරන අපහසු වගේම වැඩි මිලක් යනවා. විවිධ හේතු තියෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් වඩා හොඳ ප්‍රකාශය මොකද්ද? මේ POS කියන ප්‍රකාශය. ඒකට හේතුවත් අපිට කියන්න පුළුවන් මේ බූලිය ප්‍රකාශනය හොඳ වෙන්න හේතුව මොකද්ද?
පරිපතය නිර්මාණයට යන්නේ අඩු ద్వාර ගානක්. හරි. ඉතින් එතෙන්දී බලන්නේ ඔයගොල්ලෝ දන්නවද අයි අපි බූලීය ප්‍රකාශන සුළු කරන්නේ? එතෙන්දී ඒකේ තියෙන වාසි මොනවද කියලා දන්නවද කියලායි පරීක්ෂා කරන්නේ. ඉතින් පස්වෙනි ප්‍රශ්නේ ওই විදිහට අවසන් වෙනවා. සාමාන්‍යයෙන් ලකුණු ගන්න පහසු ප්‍රශ්නයක් තමයි පස්වෙනි ප්‍රශ්නේ කියන්නේ. අපි 6 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. දුල පුතාලා දන්නවා 6 වෙනි ප්‍රශ්නේ හැමදාම එන්නේ අපිට පරිගණක ජාලකරණ කියන පාඩමෙන්. අපි පොඩ්ඩක් මේ සිද්ධිය බලලා ප්‍රශ්නෙට යමු. PQR සමාගමට මූල්‍ය අලෙවි කිරීම හා මානව සම්පත් නමින් දෙපාර්තමේන්තු 3ක් තියෙනවා. ඒ හැම්මීස් PQR සමාගමෙහි සියලුම ක්‍රියාකාරකම් අත්විරෝ සිදු කරනවා කියලා තියෙනවා. ඊට අමතරව දැන් සමාගම විසින් සේවක මණ්ඩලය පුහුණු කිරීම සඳහා පරිගණක විද්‍යාගාරයක් සහිත තොරතුරු තාක්ෂණ ඒකකයක් ස්ථාපිත කරන්න තීරණය කරලා තියෙනවා. ඒකට පහත දැක්වෙන ආකාරයට ඒ එක් දෙපාර්තමේන්තුවට සහ IT ඒකකයට සම්පත් වෙන් වෙනවා කියලා තියෙනවා. අපි බලමු අංශ 4 ෆයිනෑන්ස් HR IT යුනිට් සහ මාකටිං කියලා දීලා තියෙන්නේ. ඒක එකේ පරිගණක ගාන සඳහන් වෙනවා. ඔයගොල්ලෝ දකිනවා ඇති මුද්‍රක ගත්තොත් මුද්‍රක වර්ග ෆයිනෑන්ස් HR සහ මාකටිං වල තියෙන ජාල මුද්‍රක IT එකේ තියෙන මුද්‍රකයක් සාමාන්‍ය මුද්‍රකයක් සහ හැම අංශයකම සේවාදායක මුදුකාංගත් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව තව විශේෂ කාරණා ටිකක් තියෙනවා. අපිට ජාල පරිගණක ජාලයට අදාළ ඒ රූප සටහන අඳිද්දි මේවා අපිට පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඒගොල්ලෝ කියනවා හැම අංශයකම ලෑන් එකක් ඕන. ඊට අමතරව IT එකකේ හරහා තමයි අනිකුත් අංශ සම්බන්ධ වෙන්නේ. ඊළඟට කාර්යක්ෂම කරන්න අන්තර්ජාල සම්බන්ධතාව ඒගොල්ලෝ ප්‍රොක්සි එකක් පාවිච්චි කරනවා. DNS සර්වර් එකක් රන් වෙනවා සහ ISP විසින් IT එකකයේ වෙත අන්තර්ජාල සම්බන්ධතාවය දෙනවා. ඒ වගේම ගිනි පවුරකින් මේ ජාලය ආරක්ෂා කරන්නත් අවශ්‍යයි කියලා. ඊට පස්සේ 6A ඉහත සියලු අවශ්‍යතා සපුරාලීම සඳහා කුමන ජාලස්ථලකයක්ද හොඳ කියලා අහනවා. හේතුවත් අහනවා. අපි දන්නවා ජාලස්ථලක කීපයක් අපි කරලා තියෙනවා. තාරකාස්ක ස්ථලකය, බස් ස්ථලකය, මුදු ස්ථලකය, තව තියෙනවා අපි දැලිස ස්ථලකයේ විවිධ ස්ථලක තියෙනවා. දැන් දුල පුතාට මතක් වෙන්න ඕනේ මෙතනින් වඩාම හොඳ ස්ථලකය මොකක්ද කියන එක. අපි දන්නවා සාමාන්‍යයෙන් ස්ථලක කතා කරද්දී ගොඩක්ම හොඳ ස්ථලකයේ විදිහ අපි දකින්නේ තාරකා ස්ථලකය. ඒ හින්දා අපිට මෙතෙන්දිත් අපේ පිළිතුර විදියට අපිට තාරකා ස්ථලකය හඳුන්වන්න පුළුවන්. හේතුත් අපි දන්නවා තාරකා ස්ථලකයේ තියෙන වාසි තියෙනවා. ජාලකරණය හරි පහසුයි. මධ්‍යගත ජාලකරණ උපාංගයකට පරිගණක බොහොම පහසුවෙන් සම්බන්ධ කරනවා. ඒ හැම එකටම වෙන් වෙච්ච අපිට ඩෙඩිකේටඩ් ලයින් එකක් හැමෝටම වෙනම තමයි සම්බන්ධ වෙන්නේ. ඒකත් අපිට වාසි. ඊළඟට දෝෂයක් ආවොත් හොයන්න ලේසි සහ උපාංග එක් කරන්න අමතර පරිගණක ආවොත් සම්බන්ධ කරන්න අවශ්‍ය නම් පරිගණක ඉවත් කරන්න ඒ ඕන එකකට පහසුව තියෙනවා. ඉතින් ඒ ඕනෑම හේතුවක් සඳහන් කරන්න පුළුවන්. ඇයි අපි මේ තාරකා ස්ථලකය යෝජනා කරන්නේ කියලා. ඊළඟට B එකේදී කියන්නේ දැන් අපිට මේ අවශ්‍යයි මේක ජාලගත කරනවා නම් එක් අංශය සඳහා ස්ථානීය ප්‍රදේශ ජාල අවශ්‍ය නම් අපිට මෙන්න මේ තොරතුරු ටික අපෙන් ඉල්ලනවා. එකක් අපිට දීලා තියෙනවා ෆයිනෑන්ස් එකේ තියෙන ජාලකරණ තොරතුරු ටික පිරිවිතර ටික අපි ඉතුරු තුනේ අපි තෝරලා දෙන්න ඕන. ඒතර මේ ජාල පරිපාලක වෙත ලැබිච්ච IP ලිපිනේ දීලා තියෙනවා 192යි 168යි 14යි බිඳුව විදියට. අපි දන්නවා මේක ෆ්ලෑෂ් C දීලා තියෙනවා කියලා කියන්නේ ඇල ඉරක් C මගින් කියන්නේ මොකක්ද? 24 කියලා දීලා තියෙනවා. අපි බලමු ජාල පරිපාලක වෙත ලැබී ඇති IP ලිපින ඛණ්ඩය වෙන්නේ 192යි 164යි 14යි බිඳුව ඇල ඉරක් 24. ඒ 24න් කියන්නේ මොකද්ද? ජාල බිටු ගණන. අපි දන්නවා මෙතනදී ඔක්කොම බිටු 32ක් තියෙනවා. ඒ 32න් 24ක් වෙන් වෙනවා. එහෙනම් ජාලය අඳුර ගන්න.
ඒ කියන්නේ ඉතුරු බිට්ටු 8 තමයි ධාරක බිටු විදියට ගන්නෙ. ධාරක හඳුනා ගන්න පාවිච්චි කරන්නේ. දැන් අපිට අංශ 4ක් තියෙනවා කියලා කියන්නේ මොකද්ද? අපිට උපජාල 4ක් ඕන. ඒතර උපජාල ගණන දන්නවනම් අපිට කොච්චර බිටු අර ධාරක බිටු වලින් තමයි අපි උපජාල බිටු ගන්නෙ. ඒ නිසා අපිට තීරණය කරන්න පුළුවන් උපජාල බිටු කීයක් අවශ්‍ය වෙනවද කියන එක. අපිට මේ 4 දෙකේ බලයක් විදියට ලිව්වහම අපි දන්න උපජාල බිටු කීයක් ඕනද? 2ක් ඕන. ඒතර අපි දන්න අනුජාල වසනය කියන්නේ මොකද්ද? අනුජාල වසනය කියලා කියන්නේ ඒ ජාල බිටු සහ ධාරක බිටු වෙන් කරලා දක්වන ලිපිණයට. ජාල බිටු වලට දාන්න 1, ධාරක බිටු වලට දාන්නේ 0. කලින් ඔක්කොම බිඳු තමයි තිබුණේ. මොකද ඒ බිඳු 8ම ධාරක පැත්තේ තිබුණේ. නමුත් දැන් අපි බිටු 2ක් ගන්න හදන්නේ ජාල පැත්තට. හේතුව ඒවා අපි උපජාල බිටු විදියට අරගෙන තියෙන හින්දා. ඒ නිසා අපි මේ දෙකට දාන්න ඕනේ 1. එතන දැන් බිඳුව තියෙන්න බෑ. ඒතකොට දැන් එහෙනම් අලුත් අපි මේ උපජාලකරණයෙන් පස්සේ ලැබෙන වසනය මොකද්ද? එකේ වටය කියන්නේ 255යි, 255යි, 255යි. අතන ස්ථානීය අගයන් දෙක මොකද්ද? 128යි, 64යි. ඒ කියන්නේ 192. එනිසා ඔන්න අපි වසනය හොයාගත්තා. ඒකම අපිට පුළුවන්. අපි දන්නවා ධාරක බිටු 6යි අපිට ඉතුරු. ඒ කියන්නේ ධාරක බිටු 6ක් නම් උපජාලය සඳහා ඕනෑම උපජාලයක් සඳහා IP ලිපින ඛණ්ඩයක් ලැබෙනවා. 2/6 ඒ කියන්නේ 64ක IP ලිපින ඛණ්ඩ ලැබෙන්නේ. ඒ නිසා අපිට දැන් 192යි 164යි 14යි බිඳුවේ ඉඳන් අපි බ්ලොක්ස් IP ලිපින ඛණ්ඩ 64 තමයි වෙන් කරන්න ඕන. ඒතර බිඳුවෙන් පටන් ගත්තාම 63ට තමයි IP ලිපින 64ක් තියෙන්නේ. ඊළඟ ජාලය පටන් ගන්නව 64න්. එතින් 63ක් ගියාම 127යි. තුන්වෙනි ජාලය පටන් ගන්නවා 128න්. 64ක් ගියාම 191යි. හතරවෙනි ජාලය පටන් ගන්නවා 192න්. 64ක් ගියාම 255යි. IP ලිපින ටික අවසන් වෙනවා. ඒක අපි අර වගුවට දාලා හැබැයි මෙන්න මේ විදියටයි ඉදිරිපත් කරන්න ඕන. අංශ ටික තියෙනවා. එක් අංශයට අදාළ ජාල ලිපින තියෙනවා. ඒ වගේ විකාශන ලිපින. විකාශන ලිපිනය කියන්නේ මෙතෙන්දී ඕනෑම ජාලයකට ලැබෙන අවසාන IP ලිපිනය. ඒ IP ලිපිනය පාවිච්චි කරන්නේ මොකටද? ජාලයේ සියලුම ධාරක වෙත පණිවිඩයක් යවන්න. ඒ වගේම අනුජාල වසනේ අපි කිව්වා ජාල බිටු සහ ධාරක බිටු වෙන් කර දක්වන ලිපිනය සහ අවසානයේ එයාට කොච්චර IP තියෙනවද පාවිච්චි කරන්න. යූසබල් IP රේන්ජ් එක තියෙනවා. බිඳුව ජාල ලිපිනය සහ 63 විකාශන ලිපිනය හින්දා 1යි 62යි ඒ පරාසය තමයි යාට ලැබෙන්නේ. මෙයාටත් එහෙමයි 64යි 127යි වෙන් වෙනවා ජාල ලිපිනය සහ විකාශන ලිපිනය විදියට. ඒ නිසා යාට ඉතුරු වෙනවා 65ත් ඉඳන් 65 ඉඳන් 126 දක්වා. ඒ වගේම IT යුනිට් එකට 129 ඉඳන් 190 දක්වා පමණයි හිමිවන්නේ සහ අවසානයේ මාකටිං අලෙවිකරණ එකට ලැබෙනවා 192 යාගේ ජාල ලිපිනය හින්දා 193 ඉඳන් විකාශනයට පෙර ලිපිනය 254 දක්වා. ඉතින් හැම අවුරුද්දෙම මේ වගේ එකක් ලැබෙනවා. උන්ට මේකත් සාමාන්‍යයෙන් දරුවන්ට කරන්න පහසු ප්‍රශ්නයක්. මොකද හරියට ධාරක බිටු ජාල බිටු අවශ්‍ය උපජාල අඳුනගත්තා නම් ඒ ගණනය කිරීම කරගන්න පුළුවන්. ඒ අපි කතා කරේ 6 වෙනි ප්‍රශ්නේ B කියන කොටස. ඊට පස්සේ 6C. ඒකෙදි අහන්නේ සම්බන්ධ කිරීම සලකා උපක්‍රම පැහැදිලිව දක්වලා මේ හැමදාම ඉන්නව නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් අඳින්න කියනවා. ඉතින් අපි හරියට අර මේ අදාළ උපජාල පෙන්වන්න ඕන. ඒවා අදිද්දී දෝෂ නැති වෙන්න කියලා අපේ අතින් අතපසුවීම වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මෙතෙන්දී දරුවන්ට අතපසුවීම වෙනවා. ඒව තමයි හොඳින් සිහියේ ඉඳගෙන තමයි මේක අඳින්න අවශ්‍ය වෙන්නේ. අපි දන්නවා මේ IT ඒකකයේ හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ. ඒ නිසායි බලන්න මේ තියෙන්නේ IT. ඉතින් සමහර දරුවෝ කරන්නේ නිකම්ම IT කියලා ලියනවා. එහෙම ලියන්න බෑ. ජාලකරණ උපාංගය මොකද්ද? ස්විච් එක. ඒ නිසා එතන ඔයගොල්ලෝ සඳහන් කරන්න මේ IT ඒකකයේ ස්විච් එක කියලා. මෙතන HR ලියන්න එපා. HR ඒකකයේ නැත්නම් HR අංශයේ ස්විච් එක.
හරි හැමතිස්සෙම මේ උපාංගය ලියන්න. ඊට පස්සේ ෆයිනෑන්ස් මූල්‍යාංශයේ ස්විච් එක සහ අවසානයේ මාකටිං කියන ස්විච් එක. ඊළඟට ලෑන්ඩ්ස් කියලා කියන අපිට ස්ථානීය ප්‍රදේශ ජාල. ඊළඟට කම්පියුටර්ස්ුත් කීපයක් දක්වන්න. පළවෙනි එක, දෙවෙනි එක සහ අවසානයේ අපි දන්නවා මේ අංශයෙන් ලැබෙන පරිගණක ගාන වගුවේ තියෙන හින්දා අවසාන පරිගණකය මුලයි අගයි ලියුවහම ඇති. ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ. මේ හැම අංශෙම එහෙමයි. ඊට අමතරව අර සඳහන් කරලා තිබුණා මුද්‍රක ගැන, printers ගැන. printers බලන්න මේ IT ඒකකයට නැහැ ජාලගත මුද්‍රකයක්. ඒකයි එයාව පරිගණකයට සම්බන්ධ කරලා තියෙන්නේ. නමුත් අනිත් අංශ වලට තියෙනවා ජාලගත මුද්‍රක. ඒ හින්දා මේ මුද්‍රක සම්බන්ධ වෙන්න ඕන කොහෙටද? ජාල කරන උපාංගයට, ස්විච් එකට. ඒ වගේම හැම අංශයෙම ක්‍රියාත්මක වෙනවා සර්වර්ස්. ඒතර සර්වර් එකක් ලියලා ඇති හැම එකේම තියෙනවා සේවාදායකයක්. ඒකත් අපි සඳහන් කරන්න අවශ්‍යයි. ඊට අමතරව මේ අර මේව සම්බන්ධ කරන්න භාවිතා කරන ෆයිබර් ඔප්ටික් කේබල්ස් ඒකත් පොඩ්ඩක් සඳහන් කරලා තියන්න. පරිගණක ජාල සම්බන්ධ වන්නේ ෆයිබර් ඔප්ටික් කේබල්ස් හරහා. සහ සඳහන් කරලා තිබුණා ජාලය ගිනි පවුරකින් ආරක්ෂා කරනවා. අපි ෆයර්වෝල් එක ගිනි පවුර හරි තැන තියෙන්න ඕන. ඒ කියන්නේ රවුටර් එකට පස්සේ තමයි ඒක තියෙන්න ඕන. රවුටර් එකයි අන්තර්ජාලය අතර තියෙන්න බෑ. ඒකත් හොඳින් මතක තියාගෙන ගිනි පවුර හරි තැන සඳහන් කරන්න ඕන. ඊට අමතරව සිද්ධියේ තිබුණා DNS එකක් සහ ප්‍රොක්සි එකක් පාවිච්චි කරනවා කියලා. ඒතර අපි DNS එක සහ ප්‍රොක්සි එක සම්බන්ධ කරන්න ඕන මේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ මෙයා හරහා. ඒ නිසා එයාට තමයි සම්බන්ධ කරන්න ඕන ඒ DNS සේවාදායකය සහ නියෝජන සේවාදායකයවත් ප්‍රොක්සි සර්වර් එක. ඉතින් ওই විදියට ජාල කරන අන්තර්ජාලය මට තියෙන්න ඕන ISP කෙනෙක් කරහා ගන්නවා කියලා තියෙනවා. ජාල කරන රූසඩහන් අඳින්න පුළුවන් මේ විදියට ඒ අදාළ අංශ හතර කොහොමද අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ කියලා. ඒ අපි 6C තමයි කතා කරේ. ඉතින් මේ ප්‍රශ්නේ සාමාන්‍යයෙන් හැම අවුරුද්දම මේ විදියටම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මොකද ගානක්නේ ගානක් වුණාම මේ ටිකක් උත්තර ගොඩාක් යන්නේ නැහැ නේ වේරියේෂන් යන්නේ නැහැ නේ එක උත්තරයකට යන්නේ නිසා මේ වගේ ප්‍රශ්නයක් කරන එක ඔයගොල්ලන්ට ලොකු වාසියක් වෙන්න පුළුවන්. 6D ඊට පස්සේ කියනවා මුළු ජාලයේම IP ලිපින ගතිකව කළමනාකරණය කරන්න. දැන් මේක ලොකු ජාලයක් වුණාම ඒ හැම පරිගණකයකටම IP ලිපින අත්විරුව දෙන්න ටික කරදරයි. ඒ හින්දා මෙයා අහනවා මොකද්ද මේකට කරන්න ඕන කාර්ය කියලා. ඒතර අපිට මතක් වෙන්න ඕන අපි එක සේවාදායක ගැන කතා කරලා තියෙනවා. වෙබ් සේවාදායකය, තැපැල් සේවාදායකය, නියෝජ්‍ය සේවාදායකය. ඒතර අපි කතා කරලා තියෙනවා DHCP සර්වර් එකක් ගැන. DHCP සර්වර් එකක් කියන්නේ මොකද්ද? ජාලයක පරිගණක සඳහා නැත්නම් සත්කාරක සඳහා ගතික IP ලිපින ස්වයංක්‍රීයව පවරන සේවාදායකයක්. ඉතින් මෙයාටත් අපි නම් මෙතෙන්දිත් අපි ක්‍රියාත්මක කළ යුතු යාන්ත්‍රණය වෙන්නේ මොකද්ද? DHCP සර්වර් එකක් සම්බන්ධ කිරීම. ඒක හරහා අපිට පුළුවන් IP ලිපින ස්වයංක්‍රීයව පවරන්න. ඒ 6D ගැනයි අපි කතා කරේ. 6 වෙනි ප්‍රශ්නේ එතනින් අවසන් වෙනවා. පරිගණක ජාලකරණය සම්බන්ධ ප්‍රශ්නය. අපි 7 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. හැම සැරේම වගේ මේ ප්‍රශ්නය ලැබෙන්නේ ඔයගොල්ලන්ට විද්‍යුත් වාණිජ්‍ය e-commerce කියන පාඩමෙන්. එතෙන්දී සිද්ධියක් තමයි දෙන්නේ. ඒ සිද්ධිය අසුරින්ම තමයි ප්‍රශ්නේ ඇහෙන්නේ. කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස කොටසදී අහන්නේ විද්‍යුත් වාණිජ්‍ය සම්බන්ධයෙන්. ඒකට මෙතන ABC stores කියන සිල්ලර බඩු සාපුවක් ගැනයි කතා කරන්නේ. එයා මාර්ගගතව ව්‍යාපාර සිදු කරන්න ආරම්භ කරනවා. අපෙන් අහනවා මේ සිද්ධියට අදාළව ඊ-වාණිජ්‍ය ව්‍යාපාර වර්ගය මොකක්ද කියලා. අපි ඊ-වාණිජ්‍ය ව්‍යාපාර කීපයක් කතා කරලා තියෙනවා. එකක් තමයි ව්‍යාපාර ආයතනයකට පුළුවන් තවත් ව්‍යාපාර ආයතනයකට මාර්ගගත භාණ්ඩ හා සේවා ලබා දෙන්න.
ඒ වගේම ව්‍යාපාර ආයතනයකට පුළුවන් පාරිභෝගිකයන්ට මාර්ගගතව භාණ්ඩ හා සේවා තෝරාගෙන ඇනවුම් කරලා ඒ අවශ්‍ය කටයුතු කරන්න. එහෙනම් මෙතන ව්‍යාපාර ආයතනයක් තියෙනවා ABC ස්ටෝර්ස්, පාරිභෝගිකයෝ ඉන්නවා, මාර්ගගතව කාර්ය සිද්ධ වෙනවා. අපිට මතක් වෙන්න ඕන. එහෙනම් මොකද්ද මේ තියෙන්නේ? B2C. ව්‍යාපාරයෙන් පාරිභෝගිකයාට කියන ඊ-වාණිජ්‍ය ව්‍යාපාර ප්‍රවර්ගය තමයි පිළිතුර වෙන්න ඕන. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. දෙවෙනි ප්‍රශ්නේ 7A වල දෙවෙනි එක. ඊ-වාණිජ්‍ය මගින් ABC ස්ටෝර්ස් ඉදිරිපත් කරන ලබන ආදායම් ආකෘතිය කුමක්ද? ආදායම් ආකෘති කීපයක් තියෙනවා. යම්කිසි ව්‍යාපාරයක් පවත්වාගෙන යද්දී කෙනෙකුට අලෙවියෙන් ආදායම ලබන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නවා ඇඩ්වර්ටයිසින් ප්‍රචාරණය ඔස්සේ ආදායම ලබන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ග්‍රාහකත්ව ආදායම ආකෘතිය. ඒ වගේ ගත්තොත් මෙතන මොකක්ද අහන්නේ? මේ ABC ස්ටෝර්ස් කරන්නේ භාණ්ඩ හා සේවා අලෙවියක් කරන්නේ. සිල්ලර් බඩු සාප්පුවක් යගේ භාණ්ඩ අලෙවිකරණය කරන්නේ. ඒ නිසා මෙතෙන්දී ආදායම ආකෘතිය විදිහට මොකක්ද තියෙන්නේ? අලෙවියෙන් ලබන ආදායම. ඒ කියන්නේ අලෙවි ආදායම ආකෘතිය තමයි මේකේ පිළිතුර වෙන්න ඕන. මෙන්න මේ පොඩ්ඩක් මතක් කරගත්තට කමක් නැහැ. මේ පාඩමේ සමස්තය මෙතන තමයි. මේ ටිකෙන්මයි ප්‍රශ්නය ඇහෙන්නේ. ව්‍යාපාර ආකෘති තුනක් අපි කතා කරනවා. PO click, PO brick, click and brick. PO brick කියන්නේ පූර්ණ වශයෙන්ම මාර්ග අපගතයි. PO click කියන්නේ පූර්ණ වශයෙන්ම මාර්ග ගතයි. ඒ වගේම click and brick කියන්නේ මාර්ගගත සහ මාර්ග අපගත කියන ක්‍රම දෙකම පාවිච්චි කරන ව්‍යාපාර ආකෘතිය. ආදායමත් එහෙම අපි කලින් කිව්වා වගේම ආදායම ආකෘති කීපයක් තියෙනවා. අපිට ආදායම ලබා ගන්න පුළුවන් අලෙවියෙන් ප්‍රචාරණය සහ ග්‍රාහකත්ව ආදායම ආකෘති මගින්. ඒ වගේම විද්‍යුත් ගනුදෙනු වර්ගත් අපි ගණනාවක් කතා කරනවා. ඔතනින් කීපයක්ම තමයි හැම අවුරුද්දෙම අහන්නේ. B2B කියන්නේ ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට, ව්‍යාපාරයෙන් පාරිභෝගිකයාට, ඊළඟට C2B පාරිභෝගිකයාගෙන් ව්‍යාපාර ආයතනයට, C2C පාරිභෝගිකයෝ දෙන්නෙක් අතර මාර්ගගතව සිද්ධ වන ගනුදෙනු, B2E ව්‍යාපාරයකින් තම ආයතනයේ සේවකයන්ට සිද්ධ වෙන මාර්ගගත ගනුදෙනු, G2G රාජ්‍යයන් දෙකක් අතර, G2C රාජ්‍ය සහ මහජනතාව අතර, G2B රජයකින් ව්‍යාපාර ආයතන වලට සහ B2G ව්‍යාපාර ආයතනයකින් රජයකට. මේ හැම එකෙදිම මතක තියාගන්න ඕන දේ මොකද්ද? මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ මාර්ගගතව. මාර්ගගතව සිද්ධ වෙනවා නම් තමයි අපි එතෙන්ට ඒ වගේ විද්‍යුත් ගනුදෙනු වර්ගයක් කියලා කියන්නේ. 7 කොටසේ 3 වෙනි ප්‍රශ්නය අහනවා. ABC ස්ටෝර්ස් ඊ-වාණිජ්‍ය විසඳුම වර්ධනය වන පරිශීලක ප්‍රජාවත් සමග වේගයෙන් ජනප්‍රිය වෙනවා කියලා. මේ ප්‍රදේශයේ ප්‍රජාව අතරින් අවට සිටින නිතිපතා පැමිණෙන පාරිභෝගිකයන් වැඩි පිරිසක් තවදුරටත් එහි භෞතික වෙළඳාංශය භාවිත කරන්න තමයි කැමති. භෞතිකයි කියලා කියන්නේ මාර්ගගත නොවන ආකාරයෙන් බඩු ගන්න කැමති කියලා තමයි මේ කියන්නේ කෙටියෙන් කිව්වොත්. ඒ කියන්නේ අදාළ ABC ස්ටෝර්ස් ආයතන වෙත ගිහිල්ලා භාණ්ඩ මිලදී ගන්න කැමති හේතු දෙකක් අහනවා. ඇයි එහෙම කැමති වෙන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් අද කාලේ හරි ජනප්‍රිය මේ මාර්ගගත ක්‍රම. නමුත් තාමත් මාර්ගගත නොවන ක්‍රම භාවිතා කරන කට්ටියක් ඉන්නවා. ඒවට විවිධ හේතුන් තියෙනවා. සමහරලාට Taman තියෙන පහසුව වෙන්න පුළුවන්. ළඟම මේ ආයතනයෙන් Tamanගේ ව්‍යාපාර ආයතනයෙන් ගිහලා භාණ්ඩ ගන්න එක. එහෙම නැත්නම් සමහරලාට වෙන්න පුළුවන් Taman එක පාවිච්චි කරන්න නොදන්නවත්කම් වෙන්නත් පුළුවන්. මොකද මේකෙදි ඒ මාර්ගගතව මිලදී ගන්න අවශ්‍ය දැනුමක් තියෙන දැනුම අවශ්‍ය වෙනවා. අවශ්‍ය පහසුකම් තියෙන්න ඕන. ඉතින් ඔය වගේ හේතු වලින් දෙකක් තමයි ලියන්න ඕන. එකක් තමයි අපිට ගිහිල්ලා වන්නකොට භාණ්ඩේ පරීක්ෂා කරලා හොඳ භාණ්ඩ තෝරගෙන ගන්න පුළුවන්. නමුත් මාර්ගගත භාණ්ඩ ගන්නකොට ඒව අපිට කරන්න වෙන්නේ නැහැ. ඊළඟට තමයි අපිට එවෙලෙන් භාණ්ඩේ ලැබෙනවා. අපි දන්නවා මාර්ගගතව භාණ්ඩ අලෙවි කරාම අපි දින කිහිපයක් සමහරලාට සති කිහිපයක් බලන් ඉන්න වෙනවා. ඒකත් සමහරු කැමති නැහැ. ඊළඟ සමහරු වෙලාවට වෙනපන් ඇත්තටම ඔවුන් විසින් භාවිත කරන ක්‍රමය වෙනස් කරන්න තියෙන අකමැත්ත. සමහර අය ඉන්නවා තමන් පුරුදු වෙච්ච ක්‍රමයටම තමයි යන්න කැමති. ඉතින් එහෙම කෙනාට ඒ ක්‍රමය හොඳයි.
ඊළඟට අර විශ්වාසය නොමැතිකම, දැනුම නොමැතිකම. සමහරුන්ට දැනුම තිබුණත් විශ්වාසය නොමැතිකම හින්දා නොයනවා වෙන්න පුළුවන්. අනිත් එක තමයි මම කලිනුත් කිව්වේ තාක්ෂණය, සම්පත්. නිකන් මාර්ගගත අලවියකට මිලදී ගැනීමකට යන්න බෑ. අපි ඒ අවශ්‍ය තාක්ෂණයේ සම්පත් එක්ක යන්න ඕන. අනිත් එක තමයි ඉතින් තමන්ගේ ළඟ තියෙන ආයතනයෙන්, ව්‍යාපාර ආයතනයෙන් යන්නේ එක තමන්ට පහසුයි. ආයි මාර්ගගතව යනවට වඩා. ඉතින් මේ ඕනෑම දෙකක් ලියන්න ඕන ඕගොල්ලෝ හේතු විදියට. ඔయిత වෙනස් හේතුවක් තියෙන්න පුළුවන්. ඒවා බොහෝ විට මේ හේතුවකට අපිට ගලපන්න පුළුවන්. ඒ නිසා ඒ මොනවා වුණත් ආයි මේ හේතුත් එක්ක ගැලපෙන හින්දා ඒවටත් ලකුණු ලැබෙනවා ඔයගොල්ලන්ට. ඒ 7 වෙනි ප්‍රශ්නේ ඒ කොටසේ රෝමිල අපි 3 වෙනි එකයි කතා කරේ. ඒකම 4 වෙනි ප්‍රශ්නේ විදියට අපෙන් අහනවා ABC ස්ටෝර්ස් විසින් සිය ඊ-වාණිජ්‍ය පද්ධතිය තම භාණ්ඩ තොග නඩත්තු කිරීම සඳහා සැපියුම්කරුවන් පද්ධතිය සමග ස්වයංකරණය කරන්න හදන්නේ. ඒතකොට මෙතන තියෙන ඊ-වාණිජ්‍ය ව්‍යාපාර වර්ගය මොකක්ද කියලා යහන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලා ඊ-වාණිජ්‍ය ව්‍යාපාර ප්‍රවර්ග කීපයක් කතා කරා. B2C, C2C. එතෙන්දි ගියොත් මෙතන ABC ස්ටෝර්ස් කියන්නේ ව්‍යාපාරයක්. සැපියුම්කාර පද්ධතියත් ව්‍යාපාරයක්. ඒ කියන්නේ මේ ව්‍යාපාර දෙකක් අතර මාර්ගගත ගනුදෙනුවකට එන්න හදන්නේ. එහෙනම් මෙතෙන්දී මොකද්ද ඊ-වාණිජ්‍ය ව්‍යාපාර ප්‍රවර්ගය වෙන්න ඕන? B2B එක. ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට කියලා අපි කියනවා B2B නැත්නම් business to business. මෙතන ලියා මතක තියාගන්න මේ විදිහටම තමයි සාමාන්‍යයෙන් ලියන්න ඕන. B2B. තවත් ප්‍රශ්නයක් අහනවා ඒකෙන්ම ABC ස්ටෝර්ස් එම ප්‍රදේශයේ වෙනත් සාප්පු සඳහා තම පද්ධතිය තුල අතත්්‍ය වෙළඳසැල් පවත්වා ගන්න. අතත්්‍යය කියන අපි දන්නවා සැබෑ වෙළඳසැල් නෙවෙයි. පවත්වාගෙන යාමට ඉඩ ලබා දෙමින් ඊ-වාණිජ්‍ය විසඳුම පුළුල් කරන්න තීරණය කරනවා. එතකොට මොකද්ද මේ යෝජිත පද්ධතිය? එතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මතක් වෙන්න ඕන මේ වෙළඳ පොළ කියන එක. වෙළඳ පොළක් ගත්තොත් එහෙම එතන එක වෙළෙන්දෙක් නේ වෙළඳු ගණනාවක් ඉන්නවා. විවිධ භාණ්ඩ අලෙවි වෙනවා. මෙතනත් එහෙම දෙයක් තමයි. හැබැයි ඒක භෞතික වෙළඳ පොළක් නෙවෙයි. ඒක අත්‍යත්‍ය වෙළඳ පොළක්. නැත්නම් අපි කියනවා ඒක මාර්ගගත වෙළඳ පොළක්. එයා ABC ස්ටෝර්ස් එයාගේ අනිත් සාප්පු සමග පවත්වාගෙන යන්න හදන්නේ මාර්ගගත වෙළඳ පොළක්. ඊ-වාණිජ්‍ය වෙළඳ පොළ කිව්වත් කමක් නැහැ. මාර්ගගත වෙළඳ පොළ කිව්වත් කමක් නැහැ. නැවත අහනවා ඒකෙම ඉහත පහයි යෝජිත පද්ධතිය මගින් මේ එක් එක් අංශ වලට ලැබෙන වාසි මොනවද කියලා අහන්නේ. එක ගානේ ලිව්වහම ඇති පාරිභෝගිකයෙකුට මොන වගේ වාසියක්ද ලැබෙන්නේ? ඒ කියන්නේ මේ විද්‍යුත් වෙළඳ පොළක් තිබීම තුලින් ABC ස්ටෝර්ස් වලට මොන වගේ වාසියද ලැබෙන්නේ සහ අනෙක් සාප්පු වලට මොනවද ලැබෙන්නේ කියලා අහන්නේ. පාරිභෝගිකයන්ට මොකක්ද තියෙන වාසිය? දැන් එයාට විද්‍යුත් වෙළඳ පොළක්. දැන් සාමාන්‍ය වෙළඳ පොළකට ගියාමත් පාරිභෝගිකයෝ වෙළඳ පොළකට යන්නේ ඇයි? එකක් තමයි භාණ්ඩ සංසන්දනය කරලා ගන්න පුළුවන්. වෙළඳ පොළවල් කීපයක් තියෙනවා. මෙතනත් එහෙමයි. අතත්්‍ය වහරි වෙළඳ පොළවල් තියෙන හින්දා සංසන්දනය කරන්න පුළුවන්. සහ එකපාර භාණ්ඩ කීපයක් ගන්න පුළුවන් එක එක වෙළඳුන්ගෙන්. අන්න ඒ වගේ වාසි තමයි පාරිභෝගිකයන්ට තියෙන්නේ. ඒ නිසා එකක් තමයි එකම වෙළඳ පොළකින් වෙළඳු කීපයකින් භාණ්ඩ ඒවයි තත්ත්වය බලලා සංසන්දනය කරලා හොඳ එක ගන්න පුළුවන් වීම සහ ඒ වගේම එක තැනකින් වෙළඳු ගණනාවකින් එකම භාණ්ඩ විතරක් නෙවෙයිනේ එකම භාණ්ඩේ සංසන්දනය කරලාත් ගන්න පුළුවන් භාණ්ඩ කීපයක් ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අර සමහර වෙලාවට දැන් මේ වගේ අතත්්‍ය වෙළඳ පොළක් තුලින් අලුත් ව්‍යාපාරයක නැත වැඩිය අපි කියන ප්‍රසිද්ධ නැති කෙනෙකුට උනත් තැනක් ලැබුණොත් ඒ ව්‍යාපාරය කෙරෙහි අපිට විශ්වාසයක් ඇති වෙනවා. ඒ හින්දා අපිට අර ඒ වගේ තැනකින් උනත් භාණ්ඩ ගැනීමේ හැකියාව එනවා මේ මාර්ගගත වෙළඳ පොළ හරහා. ඉතින් ඒක උනත් මෙතන වාසියක් විදිහට තමයි දකින්නේ. ඒ කස්ටමර් කියන්නේ පාරිභෝගිකයාට අපි බලමු ABC ස්ටෝර්ස් වලට එයාට තියෙන වාසි මොනවද? ආයතනයක් ගත්තොත් එයාට දැන් අර අනිත් වෙළඳුන්ව පාලනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. මොකද එයා තමයි අනිත් අයට ඒ අවශ්‍ය මාර්ගගත
වෙළඳපොළවල් පවත්වාගෙන යන අවස්ථාව ලබා දෙන්නේ. අනිත් අතින් මේ ව්‍යාපාරයට ගොඩක් පාරිභෝගිකයෝ වැඩි වෙනවා. يعني එයාට ලොකු පාරිභෝගික සංඛ්‍යාවක් මුණ ගැහෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන් මේක යාගේ අලවියට අලවි වර්ධනයට හේතු වෙනවා. ඉතින් ඒක යාට වාසියක් වැඩි පාරිභෝගිකයන් සංඛ්‍යාවක් එයාට මුණ ගැහෙනවා. ඒ වගේම අනිත් අයව පාලනය කිරි අනිත් තමන්ගේ ඒ වෙළඳපොළ තුල ඉන්න අනෙක් වෙළඳුන්ව පාලනය කර ගැනීම හැකියාවක් වෙනවා. මොන හරි විශ්ලේෂණය කරන්න තීරණය ගන්න අවශ්‍ය වුණොත් ඒ අවශ්‍ය දත්ත පහසුවෙන් ගන්න පුළුවන්. එකම කට්ටිය එක තැනක ඉන්න හින්දා. සහ විවිධ මාර්ගගත ආදායමක්. ඒ කියන්නේ අලවිය පමණක් නෙවෙයි දැන් තියෙන්නේ. ඊට අමතර අර අපි කලින් කතා කරපු අනෙකුත් මාර්ගගත ආදායම ආකෘති පාවිච්චි කරන්නත් අවස්ථාව ලැබෙනවා. ඒක ඒ කියන්නේ ABC ස්ටෝර්ස් වලට කලින් අලවියෙන් විතරයි. දැන් අනිකුත් අවස්ථාත් ලැබිලා තියෙනවා. ඒ වගේම අපි බලමු වෙනත් සාප්පු වලට මොනවද ලැබෙන්නේ. වෙනත් සාප්පු වලට එකක් තමයි මේ Taman තනියෙන් කරන්න ගියා නම් ආරම්භයේ ලොකු වියදමක් දරන්න වෙනවා. ටික කාලයක් යන්න පුළුවන්. දැන් ඒව නැහැ. වියදම හවුලේ බෙදෙන්නේ. ඉක්මනින් වැඩේ පටන් ගන්න පුළුවන්. වෙන කෙනෙක් එකකට සම්බන්ධ වෙන්නේ. හරි. ඒ කියන්නේ මුළුමනින්ම නව ඊ-වාණිජ්‍ය ව්‍යාපෘතියකට යන්නේ නැතුව මේ වැඩේ කරන්න ලැබීම යාට ලොකු වාසියක්. ඒ වගේම තමයි අර වියදම යා තනියෙන් දරන්න ඕනේ. කට්ටිය හවුලේ බෙදා ගන්න එක සහ ඉක්මනින් පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ආරම්භක වියදම දරන්නත් එච්චර ඕනේ නැහැ. වැඩි කාලයක් ගන්න ඕනෙත් නැහැ. ඊළඟට සහයෝගීතාව. වෙළඳපොළ තුල කට්ටියට බොහොම සහයෝගීතාව වෙළඳ ලකුණු සහයෝගීතාවය සමග කටයුතු කරනකොට ඒක ව්‍යාපාර පැත්තදී එක ලොකු වාසියක් වෙනවා. ඒ වගේම පාරිභෝගික සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන් මේ හරහා යනකොට. අපි දන්නවා දැන් අපි නිකන් වෙළඳපොළක් තියාගත්තා නම් ඒ වටේ පිටේ කට්ටිය විතරයි. නමුත් මාර්ගගත එකට ගියාම ඒකට ඕන කෙනෙකුට ඇක්සස් තියෙන හින්දා අපිට පාරිභෝගික සංඛ්‍යාව වැඩි වෙනවා. තව තියෙන්න පුළුවන් හේතු සමහරලාට මේ ව්‍යාපාර ආයතනය එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නොවුනත් එයාට ඒ වාසිය ලැබෙනවා මේ විද්‍යුත් වෙළඳපොළ හරහා සම්බන්ධ වීම ඔස්සේ. ඒවත් හේතු වෙන්න පුළුවන්. ওই විදිහට තමයි එක විද්‍යුත් වාණිජ්‍ය ඒ කොටසෙන් අහන්නේ විද්‍යුත් වාණිජ්‍ය ප්‍රශ්නේ. ඒකේ B කොටසෙන් ආයි අහනවා අපේ අවසාන පාඩම තියෙන්නේ උසස් පෙළ විෂයමාලාවේ නෑ තවත් ප්‍රශ්නයක් තියෙනවා අපිට එතන. ටිකක් දීර්ඝ ප්‍රශ්නයක්. ඇත්තටම මේකේ 7 වෙනි එක නැවත අහනවා මෙතන මේ මෑතකදී කරන ලද තතු විමසීමකට අනුව මේ සමාජික යෝජිත වාණිජ්‍ය පද්ධතිය ලියාපදිංචි වූ පාරිභෝගිකයන් පිළිබඳ පොඩි විස්තරයකුත් දීලා ආය අහනවා 98ක් කිලෝමීටර් 2ක වපසරියක් තුල මේ ළඟපාත පදිංචි කරවෝ 12ක් තමයි මේ අර ණයපත් හරපත් ජංගම ගෙවීම් ඒක විවිධ අපි දන්නවා ඊ-කෑෂ් විද්‍යුත් වාණිජ්‍ය ගෙවීම් කරහා කරන්නේ 18ක් අනාගතයේ සිදුවන ගනුදෙනු සඳහා කල් ඇතිව මුදල් ඒ කියන්නේ ඉස්සරහට නෙවෙන්නේ ගනුදෙනු. එතකොට ඒගොල්ලෝ මුදල් ගෙවන්න අකමැති. ඒ වගේ ගැටලු ඒ කියන්නේ මේ විශ්ලේෂණයෙන් හඳුනාගත්තු දේවල්. ඒතර අහනවා ලියාපදිංචි පාරිභෝගිකයන් අතරින් වැඩි පිරිසකට කිසිදු සීමාවකින් තොරව පද්ධතිය හරහා මිලදී ගැනීම සාර්ථකව සිදු කර භාණ්ඩ නිවස ලබා ගැනීම සඳහා මොකක්ද යෝජනාව? පොඩ්ඩක් පිළිතුර පැහැදිලි කරන්නත් අවශ්‍යයි මෙතෙන්දී. මේ හඳුනාගත්තු දේවල් වලින් අපිට මොනවද පැහැදිලි වෙන්නේ? 98%ක්ම කිලෝමීටර් 2ක වපසරියක් තුල සින මිලඟපාත කට්ටිය. 12%ක් ඉන්නවා ඒගොල්ලෝ විකල්ප මාර්ගයකට ගෙවීම් කළ හැකි. ඒ කියන්නේ ණය ක්‍රෙඩිට් කාඩ් එකක් හරි නැත්නම් ඩෙබිට් කාඩ් ඒ වගේ ජංගම ගෙවීම් වලින් තමයි ගෙවීම් කරන්න පුළුවන් 12%යි ඉන්නේ. 18%ක් ඉන්නවා මේ අනාගතයේ සිදුවන ගනුදෙනුවක් සඳහා කල් ඇතිව මුදල් ගෙවන්න ඒගොල්ලෝ අකමැති. ඒකට මේ වගේ එකට දැන් අපිට හොඳ විසඳුමක් මතක් වෙන්න ඕනේ මේ කාලේ හොඳ අපි දන්නා මේ බහුලවම භාවිත වෙන ක්‍රමය මොකද්ද? භාණ්ඩය ලැබුණට පස්සේ මුදල් ගෙවන එක. අපි කියන කෑෂ් ඔන් ඩිලිවරි කියලා. ඒ නිසා අපේ යෝජනාව වෙන්න ඕන මොකද්ද? මේ කෑෂ් ඔන් ඩිලිවරි කියන්නේ භාණ්ඩ බාර දෙන විට මුදල් ගන්න එක තමයි මේ ආයතනයේ කරන්න තියෙන හොඳම වැඩේ.
පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් අපිට මේක ඉතින් අඩු අවදානම් ක්‍රමයක්. මොකද අපි දන්නවා සමහරලාට භාණ්ඩේ දෙනවා අපිට මුදල් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරලාට පාරිභෝගික මුදල් දෙනවා යාට භාණ්ඩේ නැති වෙන්න පුළුවන්. එතකොට ටිකක් අවදානම අඩුයි අපි භාණ්ඩය බාර දුන්නට පස්සේ තමයි මේ ආයතනයට මුදල් ලැබෙන්නේ. ඒ වගේම මේ අර බයෙන් සැකෙන් ඉන්න කට්ටිය ඒවට ගෙවන්න අකමැති කට්ටිය හැමෝගෙම මේකට සම්බන්ධ කරගන්න හැකියාවේ ඉතිරි 88%ටත් සාර්ථකව මේ ක්‍රමයට එන්න පුළුවන්. ඒ වගේ ඔය කෑෂ් ඔන් ඩෙලිවරි කියන ක්‍රමය දුන්නාම ඒකයි අද කාලේ ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් විද්‍යුත් වාණිජ්‍ය වෙබ් අඩවිවල අද ඒ මේ මුදල් ගෙවීමේ ක්‍රමවලට ඉස්සර වගේ නෙවෙයි අද තියෙනවා කෑෂ් ඔන් ඩෙලිවරි කියන එක. අපි ඊළඟ ප්‍රශ්න ඒකෙම ඊළඟ කොටසට යන්න හදන්නේ 8 වෙනි එක 7 රෝම ඉලක්කම් 8 AB ස්ටෝර් C ඊ වාණිජ්‍ය ව්‍යාපාරයේහි අපේක්ෂිත වර්ධනය සමග පාරිභෝගිකයන් මිලදීගත් භාණ්ඩ බෙදා හරින්න භාණ්ඩ බෙදා හැරීම කරන තුන්වන පාර්ශවයකට පවරන්න උපදෙස් දෙනවා. දැන් ඔබ විසින් උපදෙස් දෙනවා කියන්නේ මෙසේ කිරීමෙන් මේ ABC ස්ටෝර්ස් වලට ලැබෙන වාසියයි අහන්නේ. වාසි දෙකක් අහනවා. මොකක්ද වාසි? දැන් ආයතනයම තමන්ගේ භාණ්ඩ බෙදා හරින එකද වැඩි වාසි තුන්වන පාර්ශවයකට දෙන එකද වාසි කියලා යහන්නේ. ඉතින් ඇත්තටම තුන්වන පාර්ශවයක වාසි යහන්නේ. ඉතින් අපි දන්නවා මේ දැන් අපේ ආයතනයෙම අපිම දෙන්න ගිහාම වෙන්නේ අපිට ඒකට වියදමක් දරන්න වෙනවා. වෙනම වාහන අවශ්‍යයි, වෙනම සේවකයෝ අවශ්‍යයි. ඒතර අපේ සමහරට අපිට තියෙන ඉල්ලුම අඩු කාලෙට වැඩි කාලෙට අපිට පොඩි පොඩි ගැටලු වෙන්න පුළුවන්. ඒ නිසා මේ තෙවන පාර්ශවයකට දුන්නාම අපිට ඒවෙන් තියෙන ගැටලු නැහැ. එකක් ඒක. ඊළඟට තමයි අවදානම. අපි දන්නවා ඩෙලිවරි කියන එක ටිකක් බොහොම සැලකිල්ලෙන් කරන්න ඕන දෙයක්. සමහර භාණ්ඩ ඩෙලිවරි බෙදා හරිද්දී ඒවා පරිස්සම් සහිතව කරන්න ඕන. ඒවා හරියට කළමනාකරණය කරන්න ඕන. ඒවා ඒ අනවශ්‍ය බරක් ඕනේ නැහැ. ඒවා තෙවන පාර්ශවයකට දුන්නාම ඒ නිසා ඒක උත්තරයක් තමයි වෙනස් වන්නා වූ ඉල්ලීමට සරල ලෙස සම්පත් අපත යාමෙන් තොරව අපිට මේ තෙවන පාර්ශවයකට දුන්නාම අපිට බෙදා හරින්න ඒ ආයතනයට බෙදා හරින්න වාහන පෙළක් අවශ්‍ය වෙන්නේ නැහැ, සේවකයෝ ඕනේ නැහැ, නඩත්තු කරන්න ඕනේ නැහැ. ඒ වාසිය තියෙනවා. ඒ වගේම අර අවදානම නඩත්තු කිරීමේ ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා කළමනාකරණය කරන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ ඒවා කරන අය ඉන්න හින්දා. ඒ වගේම මේක ටිකක් කොන්ත්‍රාත්තුවක් කොන්ට්‍රැක්ට් බේසිස් යන හින්දා ටිකක් අඩු මිලකට අපිට සහකාර පාර්ශවයක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ ආයතනයේ කරනවට වඩා අඩු මිලකට තෙවන පාර්ශවයක් කරහා යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් දැන් අද හරි බහුලයි ඔය ඩිලිවරි සර්විස්ම කරන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ගේ කාර්යය තමයි අනිත් අයගේ භාණ්ඩ බෙදා හරින්න. ඉතින් ඒ වගේ ඒ වෘත්තිමය බෙදා හරින්නවා. ඉතින් ඒ වගේ කෙනෙක් ගන්නකොට මේ ABC ව්‍යාපාරයටත් ඒක වාසි. මොකද ඒගොල්ලෝ අමුතුවෙන් ඒකට වියදමක් මහන්සියක් දරන්නේ නැති හින්දා. ඉතින් ඒ වගේ ඕනෑම වාසි දෙකක් ලියන්න පුළුවන්. ආයතනයේ පැත්තෙන් තියෙන වාසි මොනවද? තෙවන පාර්ශවයකට ඩෙලිවරි පැත්ත බෙදා හැරීමේ පැත්ත බාර දුන්නාම. ඊට පස්සේ අපි මේ 7 වෙනි ප්‍රශ්නෙමයි B කොටස. අපි A කොටස මෙච්චර කතා කරේ විද්‍යුත් වාණිජ්‍ය පැත්තෙන් අහන්නේ. දැන් මේ උසස් පෙළ විෂය මාලාවේ අවසාන නිපුණතාවය කියන පැත්තෙන් තමයි මේක අහන්නේ. අපි දැන් new trends in ICT තොරතුරු තාක්ෂණයේ අනාගත දිශානතිය කියන පාඩම හා සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නය සාමාන්‍යයෙන් ඇහෙන්නේ. මෙතන සිද්ධියක් තියෙන්නේ. හැම සැරේම වගේ බලන්න පොඩ්ඩක් මිනිසුන් විසින් කෙරෙන සමහර කාර්ය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා බහුවේජන්ත පද්ධති භාවිත කළ හැකිය. මේ පහත සිද්ධියෙන් කියන්නේ මේ ගුවන් යාන ආසන වෙන් කිරීමක්, හෝටල් කාමර වෙන් කිරීමක්, දේශීය සංචාර සඳහා කුලී රථ වෙන් කිරීමක්, ඒ වගේ දේවල් ඇතුළත් මේ අභිරුචීකරණය කස්ටමයිස් කරපු සංචාර පැකේජයක්, ටුවරිස්ට් පැකේජ් එකක් සඳහා භාවිත වන මයිට්වර්ස් කියන බහුවේජන්ත පද්ධතිය ගැනයි මේ පැහැදිලි කරන්නේ. එතෙන්දි කියනවා අදාළ සංචාරකයා, ඒ කියන්නේ යූසර් පරිශීලකයා
මේ My Tours වෙබ් අඩවියට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ වෙනවා. ඒ ඇවිල්ලා එයා මේ රොබෝ ඒජන්ට්වරයෙක් අපි කියන්නේ chat bot කෙනෙක් කියලා ඔයගොල්ලන්ට ඒ වචනේ හුරුයි. සමග අන්තර්ක්‍රියාව ආරම්භනවා. එයාට voice එක text එක කටහඬ සහ පාට ආදාන මාධ්‍ය ලෙස භාවිත කරන්න පුළුවන්. එතෙන්දී මෙම අන්තර්ක්‍රියාව අතරතුර රොබෝ ඒජන්ත විසින් උකහා ගන්න ලබන තොරතුරු කාටද බාර දෙන්නේ සෙවුම් ඒජන්තවර. තව ඒජන්තවරයෙකුට. අනේක බහු ඒජන්ත, රොබෝ ඒජන්ත, සෙවුම් ඒජන්ත. ඊට පස්සේ සෙවුම් ඒජන්තගෙන් බාර ගන්න මේ සෙවුම් රොබෝ ඒජන්තගෙන් සෙවුම් ඒජන්ත බාර ගන්නවා. එයා ඊට පස්සේ ගුවන් ගමන් සෙවීම්, හෝටල් සෙවීම්, අපිට කුලී රථ ඒවා සෙවීම් වැනි එක් වර්ගයේ සංචාරක සේවාන් සඳහා විශේෂඥ ඒජන්තුරු තව ඒජන්තවරු ඒගොල්ලෝ ඒ පැත්තට විශේෂඥයෝ. ඒගොල්ලොන්ගේ ඒ සමූහයෙන් තමයි මෙයා විස්තර අරගෙන ඉවරලා පරිශීලක වෙත ප්‍රදර්ශනය කරනවා මොකක් හරි ඒ පැකේජ් එක. මේකෙදි පළවෙනි එකෙන් අහන්නේ ඉහත පැහැදිලි කරන ලද බහුවේජන්ත පද්ධතිය සඳහා සරල ඒජන්ත රූප සටහනක් අඳින්න. ඉතින් මේක මේ සම්මත සංකේත නැහැ. අපි රූප සටහනක් අඳින වැදගත් අංග entities. ඒ කියන්නේ මේක මේ පද්ධතිය හා සම්බන්ධ ප්‍රධාන කට්ටිය පොඩ්ඩක් අපි නම් කරන්න ඕන. අපි සිද්ධියෙන් දැක්කොත් බලන පරිශීලක ප්‍රධාන අංගයක්. chatbot ප්‍රධාන අංගයක්. ඊට පස්සේ සෙවුම් ඒජන්ත ඉන්න ඕන. ඊට අමතරව අපි කිව්ව අර හෝටල් සෙවුම් ඒජන්ත, එතකොට කුලී රථ සෙවුම් ඒජන්ත, එහෙම නැත්නම් ගුවන් ගමන් සෙවුම් ඒජන්ත, ඒ වගේ ඒජන්තර කට්ටියක් අතර තියෙන සම්බන්ධතාවය රූපයකට දාන්නයි තියෙන්නේ. පරිශීලක ඉන්නවා. පරිශීලක අන්තර්ක්‍රියාව යෙදෙන කවුරු එක්කද? රොබෝ ඒජන්ත එක්ක. ඊට පස්සේ රොබෝ ඒජන්ත දෙනවා සෙවුම් නිර්ණායක ටිකක් කාර්ද සෙවුම් ඒජන්තට. සෙවුම් ඒජන්ත ඒ ගුවන් ආසන සෙවුම් ඒජන්ත එක ලබා ගන්නවා ගුවන් ගමන් විස්තර. හෝටල් සෙවුම් ඒජන්තගෙන් කියන්නේ ඒජන්ට්ගෙන් ලබා ගන්නවා ඒ හෝටල් පිළිබඳ විස්තර ටික. කුලී රථ සෙවුම් ඒජන්තගෙන් ඒ කුලී රථ ටැක්සි සර්විසස් ඒ විස්තර ටික ගන්නවා. ඒ ටික අරගෙන එයා සංචාරක පැකේජ් ලයිස්තුවක් පරිශීලකට දෙනවා. ඉතින් වගේ පොඩි ඩයග්‍රෑම් එකක් තමයි අඳින්න තියෙන්නේ. මෙතෙන්දී අපි හරියට දක්වන්න අවශ්‍යයි මේ සම්බන්ධතාවය. ඊට පස්සේ ඒ පළවෙනි එකෙන් අහන්නේ සිද්ධිය ඇත්තට රූප සටහන දාලා තියෙන්නේ. අපි දෙවෙනි එකෙන් බලමු මොකක්ද අහන්නේ කියලා. කුමන ඒජන්තවරයෙක් ස්වීය ස්වයංකරණය self autonomous ලෙස සැලකිය නොහැකිද? self autonomous. මේ රූපේ පොඩ්ඩක් බැලුවොත් එහෙම මේ රොබෝ ඒජන්ත ගත්තොත් එයා self autonomous නෙවෙයි. මොකද යූසර්ත් එක්ක ඉන්ටරැක්ෂන් එකක් එයාට තියෙනවා. හරි. ඒ හින්දා නමුත් සෙවුම් ඒජන්තකින් යූසර්ට ආවට යූසර් සෙවුම් ඒජන්තත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒ යූසර්ගේ කන්ට්‍රෝල් එකක් නැහැ සෙවුම් ඒජන්තට. ඒ නිසා මෙතෙන්දි මේ self autonomous නැත්තේ මොන ඒජන්ට්ද? මේ chatbot. දැන් රොබෝ ඒජන්ත තමයි ඒකට self autonomous නොමැති ඒජන්ත විදියෙන් සැලකිය නොහැකිද කියලා ප්‍රශ්නේ බෝල්ඩ් කරලා අහනවා. එහෙනම් උත්තරේ වෙන්න ඕන රොබෝ ඒජන්ත. ඊට පස්සේ අපි මේකෙම ඊළඟ ප්‍රශ්නෙට යමු. දෙන ලද උදාහරණයෙහි පරිශීලක අවශ්‍යතා සඳහා බහු ඒජන්ත පද්ධතියක් භාවිත කිරීමේ අවාසියක් ලියා දක්වන්න. ඒක මල්ටි ඒජන්ට් සිස්ටම් එකක් කියලා කියන්නේ මේ ඒජන්ට්ස්ලා කීප දෙනෙක් මෙතන බලන්න රූපේ ඒජන්ට්ස්ලා ගණනාවක් ඉන්නවා. ඒගොල්ලොන්ගේ අන්තර්ක්‍රියාකාරීත්වය තමයි සිද්ධ වෙන්නේ තෙන්දී. ඒතර මේ වගේ එකක් ගත්තාම තියෙන අවාසිය මොකද්ද? සමහර වෙලාවට මේ පරිශීලකට එයාට අවශ්‍ය හොඳම විසඳුම නොලැබෙන්න පුළුවන්. කියන්නේ පද්ධතිය ඒ යූසර්ට පරිශීලකට හොඳම විසඳුම නොදෙන්න පුළුවන්. හරි ඒගොල්ලන්ගේ බහුව ඒජන්තලාගේ අන්තර්ක්‍රියාකාරීත්වයෙන් ලැබෙන විසඳුම් ලයිස්තුවේ. ඊළඟට අපි දැක්කා මේ මගියට නැහැ අර සෙවුම් ඒජන්තත් එක්ක පාලනය කන්ට්‍රෝල් එකක් නැහැ. සෙවුම් ඒජන්ත නැත්තම් පරිශීලකයාට දෙනවා. මෙතන මගියා තමයි පරිශීලකයා වෙන්නේ. එයාට දුන්නට ආපස්සට එයාට නැහැ සෙවුම් ඒජන්තව කන්ට්‍රෝල් කිරීමේ හැකියාවක් නැහැ. ඊළඟට මගියට මේ අවශ්‍ය අන්තර්ක්‍රියාවේදී බොහොම මේ අවශ්‍ය හැම තේරීමක්ම කරන්න සියුම් තේරීම් කිරීමේ හැකියාවක් නැහැ. අනිත් එක තමයි බොහෝ විට
මේ දැන් මේ ඒජන්ට්ස්ලා එකතු වෙලා ඒ කියන්නේ මේ දෙන විසඳුම පොදු නිර්ණායකට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එක කීප දෙනෙක් එකතු වෙලා විසඳුමක් හොයලා ඒක එක් කරාම බොහෝ විට ඒක අර පොදු නිර්ණායක ලයිස්තුවකට තමයි සෙවීම කරන්නේ. ඒකට නොගැලපෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා බහුව ඒජන්ත පද්ධතිවලදී. බහුව ඒජන්තත් අපි දන්නවා ආකාර දෙකකින් තියෙනවා. කොලැබොරේටිව් සහ කෝපරේටිව් කියලා. ඒ අවස්ථාවට අනුව තමයි ඒජන්තලාගේ ක්‍රියාකාරීත්වය වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නෙට අදාළව බහුව ඒජන්ත පද්ධතියක් භාවිත කිරීමේ අවාසිත් තියෙනවා. ඊළඟට අපි 8 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. මේ 8 වෙනි ප්‍රශ්නේ මේ ඒ වලින් අහන්නේ මේ ගැටලුවට ෆ්ලෝ chart එකක්. ගැලීම් සටහනක් එහෙම නැත්නම් ව්‍යාජකේතයක් ඔබට කැමති එකක් කරන්න පුළුවන්. ප්‍රශ්නේ අපිට ලියා ගත්තාම ෆ්ලෝ chart එක ලේසි වෙනවා. ගැලීම් සටහන් ලේසි වෙන්නේ. ඒකට හොඳම වැඩේ සාම්පල් data වලින් මේක ලියා ගන්න එක. අපි බලමු පොඩ්ඩක්. මම සාම්පල් data දෙකක් අරගෙන තියෙනවා. ඕන්න ෆ්ලෝ chart එක චෙක් කරගන්නත් පුළුවන්. ගැටුව ලියා ගන්නත් පාවිච්චි කරන්න පුළුවන්. සංඛ්‍යා දෙකක් ගන්නවා n1 සහ n2 විදියට. n1ට 5 n2ට 10 කියන එක. අපි මුලින්ම අවශ්‍ය වෙනවා බලන්න n1 කුඩායි n2 කියන එක. ඒක yes. ඒ කියන්නේ කොන්දේසි සත්‍ය නම් මොකද වෙන්නේ බලනවා n1 කියන්නේ ඉරට්ටි සංඛ්‍යාවක්ද කියලා. n1 ඉරට්ටි සංඛ්‍යාවක් නම් විතරයි ඒක අවුට්පුට් වෙන්න ඕනේ. කියන්නේ ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙන්න ඕන. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? එයාට තව එකක් එකතු කරලා n1 වල අගය වැඩි කරලා තිනවා. එකකින් වැඩි කරනවා. වැඩි කරාට පස්සේ නැවත කොන්දේසිය පරීක්ෂා කරනවා n2ට වඩා අඩු දේ අගය කියලා. එහෙම අඩු නම් නැවත පරීක්ෂා කරන්න ඕනේ යත් even ඉරට්ටි සංඛ්‍යාවක්ද කියලා. ඒතර ඉරට්ටි සංඛ්‍යාවක් නම් දැන් අපි 5 දුන්නා නම් 5ට එන්නේ even කියන එක no කියලා. නමුත් 6ට එනවා yes කියලා. yes හින්දා ඔන්න 6 print වෙනවා. හැබැයි 5 print වෙන්නේ නැහැ. මෙන්න මේ දිශාවටයි යන්නේ. නැවත n1 තව එකකින් වැඩි වෙනවා. ඒ කියන්නේ n1 7ට යනවා. බලන්න 7 අඩුයි 10. කොන්දේසිය සත්‍ය හින්දා මේ පැත්තට එන්නේ. ඊට පස්සේ බලන්නේ මොකද්ද 7 even. 7 ඉරට්ටේද? 7 ඉරට්ටේ නෙවෙයි. නෙවෙයි හින්දා මේ පැත්තේ no. ගිහිල්ලා 7යි 1යි 8 විදියට n1 වෙනස් වෙනවා. දැන් නැවත පරීක්ෂා කරනවා 8 අඩුයි 10 හරි. ඒ කියන්නේ ඊට පස්සේ බලන්න ඕන මොකද්ද 8 ඉරට්ටේද? එහෙනම් ඔව් නම් මේ පැත්තෙන් ගිහිල්ලා යාව print වෙනවා. ඩිස්ප්ලේ වෙලා 8යි 1යි 9 වෙනවා. පරීක්ෂා කරනවා 9 අඩුයි 10 හරි. නමුත් 9 ඉරට්ටේද? නැහැ. නැති හින්දා මේ විදියටයි යන්නේ. ඒ කියන්නේ 9 print වෙන්නේ නැහැ. 9යි 1යි 10 වෙනවා. 10 අඩුයි 10 අසත්‍යයි. ඒක අසත්‍ය හින්දා මේ පැත්තෙන් ගියාම මේක නවතිනවා. ඒ කියන්නේ අපි 5 දුන්නා පළවෙනි සංඛ්‍යාව විදියට 10 දුන්නා දෙවෙනි සංඛ්‍යාව විදියට ඒ අතර සංඛ්‍යාව විදියට 6යි 8යි ආවා කියන්නේ අපේ ගැටලුවට අදාළව අපි විසඳුම තියෙනවා. ඒ නිසා ගැලීම් සටහනක් අඳිනකොට වඩා ලේසි මේ කියන සිද්ධිය පොඩ්ඩක් සාම්පල් data එක හොඳින් තේරුම් ගත්තාම අපි දන්නවා ගැටලු සඳහා ඇල්ගොරිතම් ගොඩනගද්දී මුලින්ම කරන්න ඕන මොකද්ද problem identification ගැටලුව හඳුනා ගන්න එක. හඳුනාගත්තාම තමයි විසඳුම් අපිට හොඳින් කරන්න පුළුවන්. මේ තියෙන ව්‍යාජකේතය මේ ගැලීම් සටහන එහෙම නැත්නම් අපිට ලිඛිත නිරූපණ විදියට ව්‍යාජකේතය ඒත් ඒකම තමයි n1 n2 ඉන්පුට් කරනවා ලූප් එකක් සඳහා පුනර්කරණයක් සඳහා while loop එක පාවිච්චි වෙන්නේ n1 විශාලයි n2 මෙතන ලූප් එකක් නෙවෙයි මේ තියෙන කොන්දේසියක් පරීක්ෂා කරනවා මේ කොන්දේසිය සත්‍ය අසත්‍ය බව ඒ කියන්නේ වර්ණයක් සිද්ධ වෙන හින්දා if එක පාවිච්චි කරලා තියෙන්නේ කොන්දේසිය සත්‍ය නම් තමයි ඒ n1 ඒ කියන්නේ n1 ඉරට්ටේ අගයක් නම් තමයි ඩිස්ප්ලේ වෙන්නේ ඊට පස්සේ else part එකේ මුකුත් නැති හින්දා else එකක් දාලා නැහැ end if එක මේ තියෙන්නේ ඊට පස්සේ n1 නගේ වැඩි කරනවා so while and while අතර තියෙනවා කියන්නේ ඒ ටික ඔක්කොම පුනර්කරණය වෙනවා කොයි වෙලාව දක්වාද n2 වලට අඩු වෙලා තියෙන තාක්කල් ඉතින් ගැලීම් සටහනක් හෝ ව්‍යාජකේතයක් දෙකෙන් ඔයගොල්ලෝ කැමති ඔයගොල්ලන්ට පහසු එක අඳින්න අපි බලමු ඒකට විකල්ප විසඳුම් තියෙන්න පුළුවන් ඕක එකම විසඳුම නෙවෙයි මේ ප්‍රශ්නේ තියෙන ලේසි එකයි
ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ අඳින ඕන එකක් හරි උත්තරයක් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ලකුණු ලබා ගන්න ලේසි ප්‍රශ්නයක් මේක. මේ තව විසඳුමක් මේකත් හරි. හරි. අර එකම විසඳුම තමයි විසඳුම ඉදිරිපත් කරන ක්‍රමය විතරයි වෙනස් වෙලා තියෙන්නේ. මෙතන පළවෙනි සංඛ්‍යාවේට පවරලා ඒ කියන්නේ විචල්යක්. ඒ විශාල නම් දෙවෙනි සංඛ්‍යාවට වඩා මොකද කරන්නේ? වැඩේ නවත්තනවා. ඒ කුඩා නම් තමයි අපිට කියලා තියෙනවා. ඒක ඉස්සරහට යන්නේ. ඒකේ ව්‍යාජකේතය ඒකෙදි ඕනනම් අපි දන්නවා පුනර්කරණයේදී while විතරක් නෙමෙයි for loop එකත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තව විසඳුම් තියෙනවා. මේ විදියට ආය ආරම්භය වෙනස් කරලා තව මේ අර මේ අතර සංඛ්‍යා නිරූපණයටම තියෙන වෙන විසඳුමක්. අපි දන්නවා mod කියන ඔපරේටර් එකෙන් වෙන්නේ මොකද්ද? සංඛ්‍යාවක් දෙකෙන් බෙදලා ඉතිරිය ගන්නවා. ඉතිරිය 1යි කියන්නේ ඔත්තේ, ඉතිරිය 0යි කියන්නේ ඉරට්ටේ. ඒක මතත් පුළුවන් අපි තීරණය කරන්න අවුට්පුට් එක දෙනවද නැද්ද කියන එක. ඒකේ ව්‍යාජකේතය තවත් විසඳුම් තියෙනවා. මේකත් ඒ වගේ තවත් විසඳුමක්. ඒ නිසා මේකට විකල්ප තව තියෙන්න පුළුවන්. මේකේ නැති දෙයක් වුණත් තියෙන්න පුළුවන්. වෙන්න ඕන අපේක්ෂිත ප්‍රතිදානය ලැබෙන්න ඕන. ඒ අදාළ ආදාන ලබා දුන්නාම. අපි 8 වෙනි ප්‍රශ්නේ B කොටස බලන්න හදන්නේ. මෙතෙන්දි කියන්නේ පහත දැක්කෙන ගැලීම් සටහන සලකන්න. L යනු ධන නිකිල ලයිස්තුවක් කියනවා. K යනු ධන නිකිලයක් කියනවා. තව දෙයක් කියනවා L සෑම සංඛ්‍යාවක්ම M නම් වන විශාල නිකලයකට වඩා අඩුයි කියලාත් කියනවා. L වල අගයන් ටික අපිට දීලා තියෙනවා 2 4 7 9 3 5. ඒ කියන්නේ ওই සංඛ්‍යාව වලට වඩා වැඩි සංඛ්‍යාවක් වෙන්නම ඕන M කියන අගය. සහ K වල අගය 5යි කියලා දීලා තියෙනවා. ඒත් මේ වගේ ගැලීම් සටහනක් හැම අවුරුද්දෙම දීලා අපෙන් අහනවා ප්‍රතිදානය. ඒකට ලේසිම දේ තමයි අපි මේක අත්‍යුරුව ක්‍රියාත්මක කරනවා. අපි dry run කියලාත් කියන්නේ ඒකට තමයි. අපි මේ flow chart එක run කරනවා. මෙන්න මේ විදියට එක බගුවක් හදාගත්තාම ලේසි ඔයගොල්ලන්ට මේ තියෙන L වල අගයන් ටික දීලා තියෙනවා. K වල අගය 5යි. N කියන්නේ මොකද්ද? L හි ඇති අයිතම ගණන. එතකොට L හි අයිතම 6 හින්දායි N ට 6 ඇවිල්ලා තියෙන්නේ. X කියන එක මම 10 ගත්තා. ඇයි හේතුව x සමානයි m. මේකේ තේරුම මොකද්ද? m වල අගය x ට දෙන්න. එතකොට m කියන්නේ අපිට කියලා තියෙන ප්‍රශ්නේ මෙන්න මේ ලයිස්තුවේ තියෙන හැම අගයකටම වඩා වැඩි අගයක් වෙන්නම ඕන කියලා. ඒ නිසා මම x ට 10 ගත්තා. m ට 10 ගත්තා. ඒ 10 තමයි x ට ලැබෙන්නේ. දැන් අපි a වල අගය බිඳුවයි කොන්දේසිය බලනවා a අඩුයි n. n කියන්නේ 6 හින්දා බිඳුව අඩුයි 6 සත්‍ය හින්දා සත්‍ය නම් ඔව් මේ පැත්තට l a බිඳුව නම් l බිඳුව කියන්නේ මේ දෙක කියන ඉලක්කම. මේක ලිස්ට් එකක් නම් ලිස්ට් එකේ ඉන්ඩෙක්ස් එක අනුව මෙයා පළවෙනි බිඳුව l බිඳුව කියන්නේ 2. ඒ කියන්නේ 2 විශාලයි 5 නෝ. 2 විශාලයි 5 නෝ නම් මෙහෙන් එන්නේ. ඇවිල්ලා මොකද වෙන්නේ? ඒ වලගේ තව එකකින් වැඩි වෙලා ඒ යනවා එකට. ඒ එකට ඇවිල්ලා ආයි කොන්දේසිය පරීක්ෂා කරනවා. ඒ කියන්නේ 1යි 1 අඩුයි n කියන්නේ 6 සත්‍යයි සත්‍ය නම් මෙහෙට ආවා. දැන් L1. L1 කියන්නේ 4. L වල 1. ඒ කියන්නේ 4. ඒ නිසා බලන 4 විශාලයි 5 නෝ. නෝ වුණොත් නැවතත් මේ පැත්තෙන් එනවා. ඒ ධන 1 ඒ දෙකට යනවා. 2 අඩුයි 6 සත්‍යයි. L2 කියන්නේ කවුද? මේ බිඳුව මේ 1 මේ 2 කියන්නේ 7. L2 කියන්නේ 7. 7 විශාලයි K කියන්නේ 5 සත්‍ය වෙනවා. මෙන්න බලන්න සත්‍ය වුණොත් තමයි මේ පාරේ ඇවිල්ලා 7 කුඩායිද බලනවා x ට. ඔව් 7 කියන්නේ x කියන්නේ 10 ඉඳන් 7 කුඩායි x සත්‍ය හින්දා x කියන අගයට දැන් තියෙන 10 අයින් කරලා ලැබෙන්නේ මොකද්ද? 7 කියන අගය ලැබෙනවා. ඊට පස්සේ ඒ වලගේ ආයෙ එකකින් වැඩි වෙනවා. ආයි පරීක්ෂා කරනවා 3 ඒ 3යි 3 අඩුයි n හරි හින්දා L3 කියන්නේ 9. ඒ නිසා 9ත් එක්ක සංසන්දනය කරනවා. දැන් 9 මෙතන තියෙනවා x කියන්නේ 7. එතකොට 9 sorry මේ එතන L3 L බිඳුව L1 L2 L3 කියන්නේ 9යි x කියන්නේ දැන් 7. ඒ නිසා 9 කුඩායි 7 කියන එක නෝ වෙනවා. නෝ වුණොත් මෙහෙන් එන්නේ. ආයි මේක 4ට යනවා. 4 කුඩායි 6 සත්‍යයි
4 කියන්නේ 3. එතකොට 3 ඉලක්කම. L වල 4 කියන්නේ 3. ඊට පස්සේ බලන්නේ කොහොමද? එයා 7ට අඩුද? 3 අඩුයි 7. yes. L වල අපි බලුවොත් ඊට කලින් මේක පරික්ෂාවෙ L වල 3 කියන්නේ මොකද්ද? L වල 4 කියන්නේ 3. 3 විශාලද Kට 5ට? 3 විශාලයි 5 කියන එක නෝ හින්දා මේ පාරෙන් එන්නේ. මෙතනින් යන්නේ නැහැ. මේ කොන්දේසිය අසත්‍ය වුණොත් මේ පාරෙන් එන හින්දා එයාට මේක හම්බ වෙන්නේ නැහැ කියන්නේ ඒ වෙනස් වෙලා ඒ තව එකකින් වැඩි වෙනවා. ඊට පස්සේ දැන් ඒ වලාගය 5ට යනවා. 5 අඩුයි n කියන්නේ කීයද? 5 අඩුයි 6 කියන එක. 5 අඩුයි 6 හරි හින්දා නැවත මේ පාරේ එනවා. දැන් L වල 5 බිංදුව 1 2 3 4 5. L වල 5 කියන්නේත් 5. ඒ නිසා මෙයත් 5 මෙයත් 5. 5 විශාලයි 5 නෝ. ආයි මෙතෙන්ට යනවා. 5යි 1යි 6 වෙනවා. 6 කුඩායි 6 නෝ වෙලා මෙයා මෙහෙන් එළියට එනවා. එනකොට x ප්‍රතිදානය වෙනවා කියන්නේ x ගාව තියෙන 7යි ප්‍රතිදානය වෙන්න ඕන. ඒ නිසා මේ වගේ වගුවකින් තමයි මේක හරියටම හොයාගන්න පුළුවන්. එකක් තමයි මේ උත්තරේ හරියනවා. අනිත් එක තමයි ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ නිකම්ම ලැබෙනවා. මේ කරාම පුරුදු වෙන්න ඕන මේක කරලා සාමාන්‍ය ෆ්ලෝ charts කීපයක් ඔයගොල්ලෝ dry run කරන්න. මේක ප්‍රැක්ටිස් වෙන්න ඕන දෙයක්. මේ වගේ වගුවකට දාගන්න ඕන. දැන් අපිට උත්තරේ පැහැදිලි. x ප්‍රතිදානය කරන්න කිව්වොත් උත්තරේ වෙන්න ඕන 7. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. ඒ කියන්නේ මේකේ අරමුණ මොකක්ද කියලා. දැන් අරමුණට ආයි අපිට මුල ඉඳන් කරන්න ඕනේ. අපිට අර මේකෙන් හිතා ගන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ කියන එක. අපි දුන්නේ මොකද්ද? K වලට දුන්නේ 5. එළියට ආවේ 7. ඒ කියන්නේ දීපු අගයට ආසන්නම කුඩාම අගය. දීපු අගයට ආසන්නම අපි දුන්න අගයක් තියෙනවා. දුන්නේ K වලට දුන්නේ 5. අපිට එළියට එන්නේ 7. ඒ නිසා මේකේ අරමුණ තමයි අපි පොදුවේ කියන්න ඕන L හි ඇති Kට වඩා විශාල කුඩාම අගය. හරි? L හි ඇති දැන් මේ අපිට කියන්න බෑ 5ට වඩා කුඩේ කතා කියන්න බෑ. උත්තරේ දෙදි පොදු උත්තරයක් කියන්න ඕන. L කියන රයිස්තුවේ තියෙන අගයන් වල ඇති අගයන් වලින් දුන්න Kට වඩා විශාල හැබැයි ඒ විශාල එක කුඩාම අගය වෙන්නත් ඕන. ඉතින් ඒ වගේ එකක් තේරුම් ගන්න අනිවාර්යෙන් අර වගුව අපිට පාවිච්චි කරන්න නැතුව මේක හිතලා බලලා නිකන් මේක දිහා බලනම් කියන්න අපහසුයි. මේක මේ ගැලීම් සටහනක හැටි එහෙමයි. අපි hand tracers නැත්නම් dry run කියලාත් කියනවා. ඒක පාවිච්චි කරන්නේත් ඒකට ගැලීම් සටහනක නිර්වද්‍යතාවය තීරණය කරගන්නත් පුළුවන්. අපි අරමුණට ගිහිල්ලාද කියලා බලා ගන්නත් පුළුවන්. ඒ නිසා 8 B කොටසේ දෙකට උත්තරේ වෙන්න ඕන L හි ඇති Kට වඩා විශාල කුඩාම අගය සෙවීමයි මේකෙන් කරන්නේ. අපි ඊළඟ එකට යමු. ඊට පස්සේ කියන්නේ මෙතන මේ ගැලීම් සටහනේ ප්‍රකාශන ඇල්ගොරිතමය ක්‍රියාත්මක කරන Python ප්‍රෝග්‍රෑම් එකක් තමයි ඉල්ලන්නේ. ඉතින් මේකට ඒක නම් එච්චර අමාරු වෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ දැනගන්න ඕන මේ කොන්දේසි කොටු වලට අදාළව අපි ගන්නේ while එකක්ද if එකක්ද ඒව බොහොම කල්පනාවෙන් මේක අපි පරිවර්තනය කරන්න ඕන. මේ කමෙන්ට්ස් නම් එච්චර අත්‍යවශ්‍ය නැහැ. ඒවට ලකුණු ලැබෙන්නේ නැහැ. ප්‍රෝග්‍රෑම් එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ලිස්ට් එක ඉන්පුට් කරන එක, ඊට පස්සේ Kට අගයක් ගන්න එක, Mට මොකක් හරි අගයක් දෙන්න ඕන. ඉතින් මෙතන නම් ඉතා විශාල අගයක් දීලා තියෙනවා. නමුත් අපිට ටෙස්ටිං වලට එච්චර ලොකු අගයකට නොගියත් කමක් නැහැ. ඊට පස්සේ for loop එකක් අපි දන්නවා මෙතන පුනර්කරණයට පාවිච්චි වෙන්නේ මෙයා. එයාට for loop එකක් ගන්නත් පුළුවන්, while එක ගන්නත් පුළුවන්. සර්චින් කරන්න අපි පාවිච්චි කරන සෙවීමක් කරන්නේ. වර්ණයන් දෙකක් සිද්ධ වෙනවා. අවසානයේ අපිට output එක එනවා. ඉතින් මේකට අදාළව Python code එක ඕකයි. ඕකේ පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. මෙතෙන්ට while loop එක පාවිච්චි කරන වගේ දේවල් තිබුණට කමක් නැහැ. ලකුණු වෙනකොට ඒ අදාළ පරිවර්තනයට ළමයි ලකුණු පිරිනමන්නේ.
ඉතින් අපි කතා කරලා අවසන් වුණේ 8 වෙනි ප්‍රශ්නය. අපි 9 වෙනි ප්‍රශ්නය කතා කරන්න හදන්නේ. 9 වෙනි ප්‍රශ්නය අහන්නේ ඩේටාබේස් දත්තපාදක පද්ධති සම්බන්ධයෙන් අපිට පොඩි සිද්ධියක් දීලා තියෙනවා ක්‍රීඩා සමාජයකට අයත් ක්‍රීඩකයන්ගේ තොරතුරු ඒ ක්‍රීඩා තොරතුරු තියාගන්න විදිය කීවර්ඩ්ස් දීලා තියෙනවා. ඒ කියන්නේ පාවිච්චි කරන්න ඔයගොල්ලන්ට ලේසියක් කරලා තියෙන්නේ නැත්නම් එක එක දරුවෝ එක එක වචන පාවිච්චි කරන හින්දා ඔයගොල්ලන්ට පහසුවකට ඒ වචන ඉංග්‍රීසි වචන දීලා තියෙනවා. හැමෝටම පොදු උත්තරයකට එන්න පුළුවන් ඒකින්ද කියලාත් තියෙනවා මේ අදාළ වචන පමණක් යොදා ගන්න කියලා බෝල්ඩ් කරලාත් තියෙනවා. උපදෙස් පිළිපදින්න ඕන ඕගොල්ලෝ. ඒ හින්දා අපිට අඳින්න තියෙන්නේ මේ විස්තරය අපි රූපික නිරූපණයක් මේ දත්ත අවශ්‍යතාවය අපි ER සටහනක් මගින් නිරූපණය කරන්න හදන්නේ. ක්‍රීඩකයෙක් අපි ER සටහනක් සම්බන්ධයෙන් මතක තියාගත යුතු කරුණු ටිකක් තියෙනවා. ඒක වචන නාම පද තමයි භූතාර්ථ නාම වලට පාවිච්චි කරන්න ඕන. භූතාර්ථ සම්බන්ධ කරන සම්බන්ධතාවලට ගැළපෙන ක්‍රියාපද යොදන්න ඕන. කී ඇට්‍රිබියුට් එක අමතක කරන්න හොඳ නෑ. භූතාර්ථ අතර ගණනීයතාවය හරියට දක්වන්න ඕන. අපිට සිද්ධියෙන් ගන්න පුළුවන් ක්‍රීඩකයා කියන භූතාර්ථය අවශ්‍ය වෙනවා. හරි. ඊට පස්සේ ක්‍රීඩා සමාජය කියන භූතාර්ථය ඊට පස්සේ ක්‍රීඩාව කියන එක ඒවා සිද්ධියේ තියෙන හින්දා මේක එච්චර අමාරු ප්‍රශ්නයක් නෙමෙයි ඔයගොල්ලන්ට. ස්පෝර්ට්ස් ක්ලබ් ඒ වචන දීලා තියෙන හින්දා අපිට අඳින්න ලේසි තියෙන්නේ. ගේම් ක්‍රීඩාව ඊට පස්සේ ප්ලේයර් ක්‍රීඩකයා. මුලින් එන්නේ ඒ කොටස විතරයි. ඒ කියන්නේ මේ උඩ කොටස පමණයි අඳින්න ඕන. කී ඇට්‍රිබියුට් එක හරියට දක්වන්න ගන්න ඕන. ගණනීයතාවය හරියට තියෙන්න අවශ්‍යයි. ඊට පස්සේ තමයි මේකට තව කොටසක් එකතු වෙන කොටසක් තියෙනවා. ප්‍රශ්නේ දීර්ඝ කිරීමක් වෙනවා. ඒ කියන්නේ අපේ ER එක දීර්ඝ කරන්න කියනවා. තව සිද්ධියකට අමතරව. ඒකට අදාළව මේ කොටස විතරයි ඇඳෙන්න ඕන. අනිත් කොටස දෙවෙනි ප්‍රශ්නෙත් මේකමයි දීර්ඝ කරන්න තියෙන්නේ. එහෙමයි කියලා ආයි ER එකක් අඳින්න කාලේ නාස්ති කරන්න එපා. ඉන්න ඒ අඳපු ER එකටම තමයි ඔයගොල්ලෝ කොටස් එකතු කරන්න ඕන. නැත්නම් ඔයගොල්ලෝ ER 3ක් විතර ඇඳ කියන්නේ කාලය යාමක්. ඊට ඊළඟ එකකින් කියන්නේ මොකද්ද? එක් ක්‍රීඩකයා විසින් එක් ක්‍රීඩාව කරන ලද පැය ගණන ඇතුළත් කරන්න එකෙහි අඳින ලද ER සටහනයි දීර්ඝ කරන්න ඕන. ඒ කියන්නේ නැවත ඇඳීමක් කරන්න එපා. එහෙම වුණොත් එහෙම ඔයගොල්ලෝ දන්නවනේ කාලය හරි වැදගත්. ඒතර එක ක්‍රීඩකයා කරන පැය ගන්න අපිට ක්‍රීඩකයට දාන්නත් බෑ, ක්‍රීඩාවට දාන්නත් බෑ. මොකද මෙතන තියෙන්නේ බහු සම්බන්ධතාවයක්, men to many relationship එකක්. ඒ කියන්නේ පැය ගන්න කෙනෙක් ක්‍රීඩාවට වෙන්ම ක්‍රීඩකයාටත් අදාළ හින්දා අපි මේක දාන විස්තරාත්මක උපලැකියක් විදියටයි එයාව ඇතුළත් කරන්නේ. ඒක නිසා දෙකට ඔයගොල්ලෝ උත්තරේ වෙන්න ඕන. මේ මෙතන තියෙන සම්බන්ධතාවයට තමයි අවස් පැය ගණන කියන එක ඇතුළත් කරන්න ඕන. ඒකෙම ඊළඟට ඊළඟ ප්‍රශ්නෙන් අහනවා අනන්‍ය නමක් සහිත අනුග්‍රාහකයෙකු ස්පොන්සර් කෙනෙක් ක්‍රීඩකයෙකුට සිටිය හැක. අනුග්‍රාහකයෙකුට එක් ක්‍රීඩකයෙකු පමණයි. එහෙනම් අන්න ඒ කොටසක් දැන් අපේ ER එකට දාන්න කියලායි කියන්නේ. එතකොට key attribute එකක් දීලා තියෙනවා. entity එක වෙන්නේ sponsor කියන එක. එතන ගණනීයතාවය නැත්තම් cardinal ටිකත් අපිට දීලා තියෙනවා. ඊට one to one relationship එකක් එක්ක මෙතන කෙනෙකු දුර්වල භූතාර්ථයක් තමයි ඇත්තටම වෙන්නේ ස්පොන්සර් කියන එක. මොකද එක ක්‍රීඩකයාට එක අනුග්‍රාහකයා නම් ක්‍රීඩකයා නැත්නම් අනුග්‍රාහකයක් නැති හින්දා එක දුර්වල භූතාර්ථයක් විදියට අඳින්න පුළුවන්. දුර්වල භූතාර්ථයක් විදියට ඇන්දොත් මෙතන key attribute එකේ අපි හැබැයි කඩ ඉර අඳින්න ඕන. එතකොට ඒ විදියට තුන්වෙනි එකේ එහෙනම් අර නැවත ER එක අඳින්න නැතුව අපි අඳින්න ඕන. ක්‍රීඩකයා සහ අනුග්‍රාහකයා අතර one to one relationship එකක් තියෙනවා. ඒ නිසා අපි one to one relationship එකක් එක්ක ස්පොන්සර් අනුග්‍රාහකයා අපිට වචන දීලා තියෙනවා. ඒ විදිහට මේ ER diagram එකට මේ කොටසත් එකතු වෙන්න ඕන. key attribute එක හරියට දක්වන්න අවශ්‍ය වෙනවා. ඒ විදිහට 9 වෙනි ප්‍රශ්නේ අපිට
ඒ කියන එක යටතේ අපි පළවෙනි එකේ ඇඳපු ER ඩයග්‍රෑම් එකම තමයි නැවතත් දීර්ඝ කරන්නේ ආයා යැඳීමකින් තොර. අපි ඊට පස්සේ බලමු මේකේ B part එක. B එකේදී අපිට ටේබල් එකක් දීලා තියෙනවා. ඒකේ නම විනර් කියලා තියෙනවා. විස්තර දීලා තියෙන අපෙන් අහන්නේ මුලින්ම අහන්නේ රම් පදක්කම් දින ලද ක්‍රීඩකයන් සංඛ්‍යාව ප්‍රදර්ශනය කිරීමට SQL ප්‍රකාශයක් ලියා දක්වන්න කියලා. අපි වගුවකින් output ගන්න select කියන statement එක ගන්නවා. ක්‍රීඩකයන් සංඛ්‍යාව හොයා ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අපිට select කියන එකත් එක්ක count කියන එක තමයි ගන්න වෙන්නේ. count එකේදී අපි දන්නවා ඕනනම් count එකට අපිට අවශ්‍ය attribute එකක් select කරන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ asterisk එක පාවිච්චි කරලා count කරන්නත් පුළුවන්. count කරන වගුව තමයි winner කියන එක. ඊට පස්සේ medal type එක වෙන්න ඕන gold කියන එක. ප්‍රශ්නේ තියෙනවා රම් පදක්කම් කියලා. count වල ක්‍රම කීපයක් තියෙනවා. ඒවා මතක් කරගන්න ඕන. යම්කිසි නිශ්චිත අපි කියන උපලැකියකට අදාළව count කරනවද නැත්නම් පොදුවේ null values සහ null නොවන ඒවා එක්ක count කරනවද කියන එක. ඊළඟ දෙක ඉහත වගුව පවතින්නේ කුමන ප්‍රමතකරණයෙහිද ඔබේ පිළිතුර සාධාරණීකරණය කරන්න. ප්‍රමතකරණය කතා කරොත් වගු ප්‍රමතකරණ අවස්ථා තුනක් තියෙනවා. අපි බලන්න වෙනවා මේක පළවෙනි ප්‍රමතකරණය නම් මේකට ප්‍රාථමික යතුරක් තියෙන්න ඕන. බහුවග උපලැකි නැති වෙන්න ඕන. ප්‍රාථමික යතුර කියලා තියෙනවා අපිට ප්‍රාථමික යතුර වෙන්නේ මේකේ NIC සහ match ID කියලා දීලා තියෙනවා. ඊට පස්සේ middle දැන් primary key එකක් තියෙනවා බහුවග උපලැකි නෑ කියන්නේ පළවෙනි ප්‍රමතකරණේ පවතිනවා. middle type එක NIC සහ match ID මත දෙකම මත යැපෙනවා. ඒකට අපි කියනවා ඒක පූර්ණ පරායත්තතාවයක් කියලා. price එක ගත්තොත් price එකත් ප්‍රාථමික යතුර මත පූර්ණ පරායත්තයි. ඒ කියන්නේ යතුර නොවන උපලැකි දෙකම යතුර මත පූර්ණ පරායත්තයි. වගුව 1NF හින්දා අනිවාර්යයෙන්ම වගුව 2NF වල පවතින්නේ. එතකොට 3NF වෙනවද නැද්ද කියලා බලන්න තියෙන්නේ කොහොමද? අර යතුරු නොවන උපලැකි අන්වන්න වශයෙන් සොයායත්තද නැත්ද කියලා බලන්න ඕන. අපි දන්නවා price එක තීරණය වෙනවා medal type එක මත. ඒ නිසා මේකෙදි වෙන්න ඕන මොකද්ද මේ වගුව 2NF වගුවක් වෙන්න ඕන. උත්තරේ වෙන්න ඕන 2NF කියන එක. ඊළඟට නැවත අපි කියනවා මේක ප්‍රමතකරණ අවස්ථාව ඇහුවට පස්සේ ඊළඟ ප්‍රමතකරණට හරවන්නයි කියන්නේ. ඒ කියන්නේ තුන්වන ප්‍රමතකරණට හරවන්න අවශ්‍ය වෙනවා. දත්ත ලියන්න එපා කියලාත් කියලා තියෙනවා. තුන්වන ප්‍රමතකරණෙදි කරන්න ඕන මොකද්ද? අර සංක්‍රාන්තික පරායත්තා වගුවෙන් ඉවත් කරන්න වෙනවා. ඒ නිසා අපි වගුව තෙවන ප්‍රමතකරණයට හරවලා අපි ස්කීමාස් ලියන්නේ වගුව නැවත ලියන්නේ. මොකද ඒක සටහන් කරලා තියෙන හින්දා මෙතෙන්දී price කියන එක medal type එක මත යැපෙනවා. ඒ කියන්නේ එළියට යන්න ඕන කවුද? price එළියට යන්න ඕන. ඒ නිසා අපි medal type විතරක් තියලා price වෙන වගුවකට ගේනවා. ඒ price එකත් එක්ක සම්බන්ධතාවය තියා ගන්න ඕන. උපලැකිය තමයි medal type කියන්නේ. දැන් වගු දෙකම තුන්වන ප්‍රමතකරණයේ තියෙන්නේ. ඉතින් ප්‍රමතකරණය දැනගන්න ඕන ඕගොල්ලෝ හැමතිස්සෙම කුමන ප්‍රමතකරණෙද ඉන්නේ කියලා ජස්ටිෆිකේෂන් කියන්න පුළුවන්. සාධාරණීකරණය කරන්න පුළුවන් වෙන්නත් ඕන. ඊළඟ ප්‍රමතකරණයට අපිට යන්න පුළුවන් වෙන්නත් ඕන. ඒ ප්‍රමතකරණයට හේතු නොවන තැන් ඉවත් කරන්නයි ඕන අපි. ආංශික සංක්‍රාන්තික පරායත්තතාවයයි මෙතනින් ඉවත් කරේ. එතනින් අපේ 9 වෙනි ප්‍රශ්නය අවසන් වෙනවා. අපි 10 වෙනි ප්‍රශ්නෙටයි යන්න හදන්නේ. 10 වෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් අහන්නේ තොරතුරු පද්ධති පාඩමෙන්. එතෙන්දි සිද්ධියක් දෙන්නේ ඒ සිද්ධියට අදාළව සිස්ටම් එකක් තමයි මේ හදන්නේ. නිර්මාණය කරන්න බලාපොරොත්තුව අපි දන්නවා සිස්ටම් එකක් හදද්දී අපි එකපාර සිස්ටම් හදන්නේ නැහැ. ඒක problem identification කරලා ඒකට system designing system analysis designing ඒ වගේ step by step යන්නේ පියවරෙන් පියවර යන එකක්. ඉතින් මේ සිද්ධිය අධ්‍යයනය කරලා අපෙන් ඉල්ලා හිඳින්නේ සන්දර්භ රූ සටහනක් context diagram එකක් තමයි අඳින්න කියන්නේ.
මේ සිද්ධිය ඔක්කොම විස්තර ටික තියෙන හින්දා අපි දන්නවා මෙතන ලිපි ලියාපදිංචි කිරීමේ පද්ධතියක්. ඒ පද්ධතියේදී එක් කරන කාර්යයන් ටිකක් තියෙන්නේ. සන්දර්භ රූප සටහනක් කියලා කියන්නේ පද්ධතියක දාල අදහස. ඒ පද්ධතියත් එක්ක සම්බන්ධ වන භූතාර්ථ මොනවද? කොයි දිශාවට සම්බන්ධ වෙන්නේ කුමන දත්තය හරහාද කියලා දාන්න විතරයි තියෙන්නේ. අපි පද්ධතිය දක්වන්නේ මේ වගේ කොටුවකින් ලිපි ලියාපදිංචි කිරීමේ පද්ධතිය සම්බන්ධ වෙන්නේ පාරිභෝගිකයා. එතකොට පද්ධතිය දිහාවට එක තැනක කියනවා ලිපිය දෙනවා යා කියලා. ඊට පස්සේ කියනවා ලිපියට අදාළ තැපැල් ගාස්තුව මෙයා සටහන් කළ නැවත පාරිභෝගිකයට දෙනවා කියලා. ඒකයි මේ දිශාවට තියෙන්නේ. ඊළඟ තැපැල් ගාස්තුව සටහන් කරන ලද ලිපියයි අය අදාළ මුදලයි ආයි පාරිභෝගිකයා දෙනවා පද්ධතියට. ඒතර පද්ධතිය මොකද්ද කරන්නේ? ඒ දුන්න මුදලට අදාළව මුද්දරක් දෙනවා, ආයි ලිපියක් දෙනවා, ඉතිරි මුදලක් තියෙනන් දෙනවා. ඊළඟට මෙයා නැවත මුද්දර ඇලවූ ලිපියක් දෙන්න ඕන පද්ධතියට. ඊට පස්සේ ලිපිය ලියා පදිංචි කළ මෙයාට ලැබෙනවා රිසිට් පත. ඉතින් අර සිද්ධිය කියව සිස්ටම් හදන්න බැරි හින්දා ඒ සිද්ධිය අපි රූපිකව නිරූපණය කරාම පද්ධතිය බොහොම හොඳට අපිට හදා ගන්න පුළුවන් හින්දා අපි මුලින්ම කරන්නේ මේ වගේ සන්දර්භ රූප සටහනකට දා ගන්නවා. ඒ කියපු දෙයම තමයි මේ ඊට වඩා හොඳට තියෙනවා රූපිකව. ඊළඟට 10 ඊළඟ එකෙන් අහන්නේ සම්මත සංකේත භාවිත කර පළමු මට්ටමේ දත්ත ගැලීම් සටහන අඳින්න කියලා කියන්නේ. අර සිද්ධිය අපි තුව ඒක දල එකක්. ඒක චුට්ටක් විස්තරාත්මක කර ගන්නවා level 1 එකකින්. level 2 3 තව එහාට යන්න පුළුවන්. අපි 1 විතරක් අපෙන් ඉල්ලන්නේ. ඒතර අපි අර කරන කාර්යයන් අපි කවුන්ටර් 3ක් තිබුණා. කවුන්ටර් 2ක් තියෙනවා. එකක් ලියාපදිංචි කිරීමේ කවුන්ටරය, අනිත් එක මුද්දර කවුන්ටරය. ඒ තැන් දෙකට අදාළව ප්‍රොසෙස් බොක්සස් අඳින්න ඕන. මුලින්ම කරන්නේ මොකද්ද? ලියාපදිංචි කිරීමේ කවුන්ටරයට ගිහිල්ලා මෙයා එයාගේ ලිපිය දෙනකොට එතනින් කරන්නේ තැපැල් ගාස්තු තීරණය කිරීම. තීරණය කළා. හැබැයි යා නිකන් තීරණය කරන්න බෑ. ඒ නිසා මොකද්ද කරන්නේ? තැපැල් ගාස්තු වගුව පාවිච්චි කරනවා. ගාස්තු හොයා ගන්න ඕන. මේ ඒ ලිපියට ඒ ගාස්තු හින්දා. ඒතර බර දුන්නහම වගුවට වගුවෙන් කියනවා මේ බරට අදාළ ගාස්තුව මේකයි කියලා. එතන D1 කියන්නේ පරිගණකගත වගුවක් පාවිච්චි කරන්න එතන. තැපැල් ගාස්තුව නැවත මෙයාට දැනුම් දෙනවා ලිපියට අදාළව. ඒ කොටස එක්ස්පෑන්ඩ් කරලා තියෙන්නේ. අර කලින් එකේ සන්දර්භ රූප සටහනේ මෙතන අපි කතා කරපු මේක තමයි මේ විස්තරාත්මක කරලා තියෙන්නේ. ඊළඟ මේ කොටස. මේ තියෙන කොටස. මුද්දර කවුන්ටරයට ගියාම මොකද වෙන්නේ? මුද්දර නිකුත් කිරීම තමයි කරන process එක. හැබැයි මුද්දර නිකුත් කරන්න කලින් මෙයාගෙන් එනවා එයාට දුන්න තැපැල් ගාස්තු සටහන් කරපු ලිපියයි මුදලුයි යා දෙනවා. දුන්නහම මුද්දර නිකුත් කිරීම කළා මෙයා දෙනවායි මුද්දරයි ලිපියයි ඉතුරු මුදල් තියෙනම් ඒවත් දෙනවා. ඊළඟට ආයි ලියාපදිංචි කිරීමේ කවුන්ටරයේදී මොකද වෙන්නේ? ලිපිය ලියාපදිංචි කිරීමයි process එකක්. හැමතිස්සෙම ක්‍රියාපදයක් එක්ක තියෙන්න ඕන. මුද්දර ඇලවූ ලිපිය තමයි මෙයා දෙන්නේ. ලිපිය ලියාපදිංචි කරලා මෙයාට නැවත දෙනවා රිසිට් පත. ඉස්සර එකම තමයි පොඩ්ඩක් දිගෑරලා තියෙන. නමුත් මේ මට්ටමින් පද්ධති හදන්න බෑ. ඊළඟට මේක තව දිගාරිනවා අපි අවසානයේ එලිමන්ටරි process එකක් දක්වා. ඒතකොට දෙවෙනි ප්‍රශ්නෙන් අහන එකට ඕක තමයි පිළිතුර වෙන්නේ. සන්දර්භයකට පස්සේ අපි level 1 DFD එකයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මතක තියාගන්න අවශ්‍යයි මේ process boxes සහ data stores දත්ත ගබඩා කොහොමද රූපිකව නිරූපණය කරන්න කියලා. ඊළඟ B කොටසෙන් අහන්නේ පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක්. කොටස් මෘදුකාංගයක් භාවිතා කරනවා කියලා තිනවා. මේ සිද්ධියක් නැවත දෙන්නේ. අපි කොටස් මෘදුකාංග ගැන පොඩ්ඩක් කතා කරන්න වෙනවා. commercial off the shelf softwares කියලා දෙයක් තියෙනවා. ඒවේ ඒ කියන්නේ පාරිභෝගිකයන්ට සමහර වෙලාවට කෙනෙකුට පුළුවන් Tamanට ඕන මෘදුකාංගය Tamanට අවශ්‍ය විදියට කස්ටමයිස් කරලා හදව ගන්න. Tamanට ඕන විදියට. එහෙම නැත්නම් වෙළඳ පොලේ තියෙන එකක් ගන්නත් පුළුවන්. ඉතින් වෙළඳ පොලේ තියෙන එකක් ගන්න එක ලේසි. නමුත් ඒවැයි යම් යම් සීමාවන් තියෙනවා. අපි පොඩ්ඩක් එක මතක් කරගත්තොත් වාණිජ පෙරනිමි මෘදුකාංග කියලා කියන්නේ දැන්ටමත් වෙළඳ පොලේ පවතින සාමාන්‍ය ජනතාවට මිලදී ගන්න පුළුවන් මෘදුකාංග.
වාසි කීපයක් තියෙනවා, අවාසිත් තියෙනවා. වාසි තමයි අපිට ආරම්භයේදී ලාභදායී විකල්පයක්. මොකද software එක තියෙනවා ගත්ත පාවිච්චි කරා. නමුත් ඒ ගත්තට සමහර වෙලාවට ඒක අපිට එහෙම් පිටින්ම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක අවාසියක් වෙන්න පුළුවන් අපිට. ඒකට වෙනස් කිරීමක් සමහරට කරන්න දෙන්නේ අපිට ඕන වෙනවා. සමහරට කරන්න බැරි වෙනවා. එහෙමත් අපිට මුදල් ගෙවලා ගන්න වෙනවා. නැත්නම් අමතර මුදලක් ගෙවන්න වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඊළඟට ඔයගොල්ලෝ මොනවද දන්නවා ෆ්‍රී software එක ගන්නවා වගේ නෙවෙයි. අපි ලයිසන් එකක් ගත්තාම යම් සීමාවන් වලට අපි යටත් කරනවා. ඒකේ අප්ග්‍රේඩ් එකක් කරද්දී ආයි ගෙවන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් වාසි තියෙනවා මේ දැන්ට ඉන්න අයගෙන් පාවිච්චි දැන්ට වෙළඳ පොලේ තියෙන එකක් නේ අපිත් ගන්න හදන් තියෙන එකක්. ඒතර ඒක අරන් පාවිච්චි කරපු කෙනෙක්ගෙන් අපිට අහන්න පුළුවන් කොහොමද මේකේ පරිශීලනයේ ගැටලු වෙනවද ප්‍රශ්න ඕන දේවල් හොයාගන්න පුළුවන්. අපිට ඒ නිසා ඒ වාසිය තියෙනවා. ආරම්භයේදී අපි වියදමක් කරන්න ඕනේ නැහැ. මොකද software එකක් අපිට ඕන විදිහට හදනවා කියන්නේ ලොකු වියදමක් යනවා. අපි අපේ ගැටලු අඳුනගෙන අර ඉස්සෙල්ලා වගේ පද්ධති විශ්ලේෂණයක් කරලා ඒක ටිකක් ලොකු කාර්යයක්, බාර දූර කාර්යයක්. ඒතර මේකෙදි ආරම්භයේදී ඒකයි මේක ලාභදායී විකල්පයක් කියලා කියන්නේ. අවාසිත් තියෙනවා මිල අධික වෙනවා. ආරම්භයේ ලාභයක් වුණත් පස්සේ මේකට නොඑක් අපිට වියදම් කරන්න වෙනවා. සමහරවිට විශේෂ අවශ්‍ය කාර්යයන් නැති වෙන්න පුළුවන්. නැත්තම් තියෙන ප්‍රමාණය මදි වෙන්න පුළුවන්. අලුතින් එකතු කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේ ගැටලු වලටත් අපිට මූණ පාන්න වෙනවා COTS software එක. ඉතින් මේ ප්‍රශ්නෙත් ඒකට සම්බන්ධව තමයි දීලා තියෙන්නේ. COTS මුදුකාංගයක් භාවිත කරන බැවින් අවශ්‍යතා විශ්ලේෂණයක් සිදු කිරීම අවශ්‍ය නොවන බව. සාමාන්‍යයෙන් අපි අවශ්‍යතා විශ්ලේෂණයක් කරන්නේ අපි අලුතෙන් එකක් හදද්දී. දැන් තියෙන එකක් ගන්නකොට කියනවා නැහැ ඕනේ නැහැ කියලා. නමුත් කට්ටියක් කියනවා ඒක ඇතම් සමාජිකයන් කියනවා නෑ කරන්න ඕන කියලා. ඉතින් අහන්නේ මොකද්ද? එහෙම අවශ්‍ය ඇයිද පැහැදිලි කරන්න වඩාත්ම ඉස්මතු වන හේතු තුනක් තමයි ඉල්ලන්නේ. ඒකට අපි කිව්වා අර කලින් කියෝගේ වාසිය වලදී අපිට ඒක දැක්කා. මේක මේ ඇත්තටම අපිට කරන්න අවශ්‍ය නැහැ. මොකද තියෙන දෙයක් ගන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට සමහර වෙලාවට මේ අපේ අවශ්‍යතාවයයි මේ තියෙන මුදුකාංගය අතර යම් පරතර තියෙනවද? ඒ පරතරයක් තියෙනම් අපි කොයි ආකාරයෙන් දෙයකට මුණ පාන්න ඕන? කොහොමද මේ ગેප් එක හදාගන්නේ? ඒ වගේ දෙයක් හඳුනා ගන්න අපිට ඇත්තටම මේක අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි මේ විදිහට අපි උත්තර අපිට දක්වන්න පුළුවන්. එකක් තමයි දැන්ට සිදු කෙරෙන මේ අපි ව්‍යාපාර ඒ ක්‍රියායන සහ ඒ COTS එකේ software එක අතර වෙනස අපි අවබෝධ කරගන්න ඕන. ඒතකොට අපිට ඒක නිකන් අවබෝධ කරන්න බෑ. මේක විශ්ලේෂණයක් කරන්න ඕන. ඊළඟට COTS පද්ධතිය සඳහා ප්‍රයෝජනවත් වන විශේෂ ගුණාංග ලක්ෂණ කුලකයක් අපි අර්ථ දක්වන්න ඕන. මේ software එකේ මෙන්න මේ ටික අපිට තියෙන්න ඕන කියන එක. ඊළඟට දැන් අපි තෝරාගත්ත මේ මුදුකාංගයට අපි මොනවද අලුතෙන් එකතු කරන වෙනස්කම් ඒව අඳුර ගන්න අපි විශ්ලේෂණයක් කරලා තියෙන්න ඕන. ඒ වගේම අපි මේක දීර්ඝ කරනවද නැද්ද කියන එක අපි තීරණය කරන්න ඕන. විශ්ලේෂණය කරලා තියෙන එක ඇද්ද? තියෙන එක මදි නම් කොච්චර එකතු කරනවද? හරි. ඒ වගේ මේ අපි ඇයි මේ විශ්ලේෂණය කරන්නේ කියන එක අපිට හරියට අපි දෙන්න ඕන. තියෙන software එකක් ගන්නකොට ඇත්තටම විශ්ලේෂණය කරන්න අවශ්‍ය නැති වුණත් මෙතෙන්දී අපි විශ්ලේෂණය කරන්නේ ඇයි කියන කියන්න ඕන. තියෙන එක හරියටම අපිට ගැලපෙන්නේ නැහැ. ඒවැයි තියෙන ඒ අවශ්‍ය වෙනස්කම් අඩුපාඩු අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන් ඒවා අඳුන ගන්නයි කරන්න කියන අදහස තමයි මෙතන දරුවෙක්ගෙන් එළියට එන්න ඕන. මේ වගේ ආසන්න උත්තර ඕන එකක් ලියන්න පුළුවන්. මේ උත්තරම හරියට ලියන්න බෑ. මේ අදහස එන විදියට ඕන උත්තරයක් බාර ගන්නවා නිවැරදි උත්තරයේ විදියට. ඊට පස්සේ දෙවෙනි කොටසෙන් අපෙන් අහන්නේ මේ ව්‍යාපෘතිය සඳහා හඳුනා ගන්න තියෙන කාර්යබද්ධ අවශ්‍යතා මෙන්න මේ ලයිස්තුවක් තියෙනවා. අවශ්‍යතා ලයිස්තුවක් දීලා තියෙනවා. අපිට කියනවා කාර්යබද්ධ අවශ්‍යතා දැක්කෙන ප්‍රකාශ හඳුනගෙන ඒ ලේබල්ස් ලියන්න කියලා. කාර්යබද්ධ අවශ්‍යතා කියලා කියන්නේ පද්ධතියකින් අපි අපේක්ෂා කරන සේවාවන්. කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියන්නේ පද්ධතියක
සීමාවන් හේවත් අපි ඒකට කියන quality attributes. මේ සිස්ටම් එකට ලොකු මේ වටිනාකමක් එන්නේ කාර්යබද්ධ නොවන අවස්ථාවලින්. කාර්යබද්ධ අවස්ථා කියන්නේ සිස්ටම් එක අයි අපි ගන්න පාවිච්චි කරන්නේ මොකටද කියන එක. හරි ඒකට මේකට වැඩි වටිනාකමක් එන්නේ කාර්යබද්ධ නොවන ඒවේ. ඒතර අපි දන්නවා කාර්යබද්ධ නොවන අවශ්‍යතාවවලදී අපි අර පද්ධතියක ලක්ෂණ ටික මතක් වෙන්න ඕනේ. ඒවත් එක්ක තමයි කාර්යබද්ධ නොවන ඒවා සම්බන්ධ. කාර්යක්ෂමතාවය, භාවිතයට පහසු බව, ලාභදායී බව, අවශ්‍ය විට ඇති බව, ආරක්ෂාව, සුරැක්ම කියන පද්ධතියක අපි ගන්න කැරක්ටරිස්ටික්ස් ටික තමයි ඔන්න අපිට non functional අඳුර ගන්න හොඳම වාසිය වෙන්නේ. එතකොට අපි පොඩ්ඩක් බලමු මේ එකින් එක ඉගැන්වීමේ ද්‍රව්‍ය සහ ඉගෙනුම් අන්තර්ගත පද්ධතියට උඩුගත කිරීම සඳහා අදාළ ඉගෙනුම් සැසියට අනියුක්ත කරන ලද ගුරුවරුන්ට පමණක් අවකාශ ලැබේ. ඒතර බලන්න මේක සර්විස් එකක්ද? මේක පද්ධතියෙන් වෙන්න ඕන දෙයක්ද? නැත්නම් මේ පද්ධතිය තෝරගන්න නොගන්න නිකන් අපිව නිකන් සීමා කරන සාධකයක්ද කියලා. එච්චරයි බලන්න තියෙන්නේ. ඒතර මේක අපිට වෙන්නේ කාර්යබද්ධයි. මේක පද්ධතියෙන් අපි අපේක්ෂා කරන කාර්යයක්, සේවයක්. ඊට පස්සේ පද්ධතිය පරිශීලක ප්‍රවේශය සඳහා නියමිත කාලයෙන් අඩුම තරමින් 99.9ක් පැවතිය යුතුයි. ඒ කියන්නේ මොකද්ද? එතන තියෙන සීමාවක්. ඒ නිසා ඒක කාර්යබද්ධ නොවන එකක් විදියටයි අපි අඳුර ගන්න ඕන. C විෂයභාර ගුරුවරයාට ප්‍රවේශ විය හැකි වන පරිදි එක් ශිෂ්‍යයා සඳහා යම් විෂයක් තුළ ඉගෙනුම් ක්‍රියාවලියට සහභාගී වීම අන්තර්ගතයේ භාවිතය වාර්තාවක් ලෙස නඩත්තු වෙන්න ඕන දෙයක්, සර්විස් එකක්. ඒ කියන්නේ ඒක කාර්යබද්ධ අවශ්‍යතාවයක්. පැයක කාලයක පුහුණුවකින් පසු පද්ධතිය සමග පහසු වේ. දැන් ඔයගොල්ලෝ කියද්දි තේරෙනවා මේක මේ වෙන්න ඕන දෙයක්, මේක සීමාවක්. පැය 10ක් පුහුණු වෙනවද, පැයක් පුහුණු වෙනවද? ඒකනේ ඒ හින්දා අපිට ඒක ගන්න පුළුවන් කාර්යබද්ධ නොවන එකක්. ඒ කියන්නේ මේ පද්ධතිය තෝරා ගැනීමට අපිව සීමා කිරීමක්. ඒකයි කාර්යබද්ධ නොවනවා කියන්නේ. ඊළඟ එක සෑම ඉගෙනුම් සැසියක් අවසානයේදීම ගුරුවරයාගෙන් ප්‍රශ්න විමසීම සඳහා සිසුන්ට අවස්ථාව ලබා දෙන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? කෙරෙන්න ඕන දෙයක්, සේවයක්. එහෙනම් ඒක මොකද්ද වෙන්නේ? කාර්යබද්ධයි. F ඕනෑම පරිශීලක ඉල්ලීමකට මිලි තප්පර 2000ක් තුල පද්ධතිය ඒ කියන්නේ ඒ කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය කියන්නේ සීමාවක්. සීමාවක් නම් එතන යන්නේ කාර්යබද්ධ නොවන එකක්. G දෙන ලද අවස්ථාවකදී පද්ධතිය අවම වශයෙන් සමගාමී පරිශීලකයන් 20කට සේවා සැපිය යුතුයි. ඒ කියන්නේ සීමාවක්. මේක කොච්චර කාලයකට දෙනවද නැද්ද කියන එක මත අපි මේ පද්ධතිය තෝරනවද නැද්ද කියන එක අපිව සීමා කරන හින්දා කාර්යබද්ධ නොවන එකක් වෙනවා. ඒ හින්දා දැන් අපිට උත්තර තියෙනවා ඒනවා C එනවා. ආයි අපිට එන්නේ කාර්යබද්ධ E විදියට තමයි උත්තරේ එන්නේ. අපේ උත්තරේ වෙන්න ඕන 10 වෙනි ප්‍රශ්නේ B කොටසට A, C සහ E කියන එක. ඊට පස්සේ ඒකෙම නැවත අහනවා හඳුනා ගන්නා ලද අවශ්‍යතා සඳහා තෝරා ගන්නා ලද කොටස් මුදුකාංග පද්ධතියක් ඇගීමට ඔබේ කණ්ඩායමට වඩාත්ම ගැළපෙන උපාය මාර්ගික ක්‍රමය මොකක්ද කියලා. ටෙස්ටිං ස්ට්‍රැටජිස් දෙකක් අපි දන්නවා. එකක් තමයි බ්ලැක් බොක්ස් ටෙස්ටිං, කාලමංජුසා පරීක්ෂාව සහ අනිත් එක වයිට් බොක්ස් ටෙස්ටිං, ශ්වේතමංජුසා පරීක්ෂාව. එතකොට මේ අපි දන්නවා ශ්වේතමංජුසා පරීක්ෂාවේදී ටෙස්ට් කරන්නේ කෝඩ් එක. ඒ නිසා ඒකට කේත පරීක්ෂාව කියලා කියන්නේ. ඒකට ප්‍රෝග්‍රෑමින් ඕන. ඊට පස්සේ කාලමංජුසා කියලා කියන්නේ අපි කියන ආදාන ප්‍රතිදාන පරීක්ෂාව. ඒ කියන්නේ ආදානයක් දුන්නාම ප්‍රතිදාන ලැබෙනවද කියලා පරීක්ෂාවක් කිරීමක් කරන්නේ. අවශ්‍ය මෙතන කියන්නේ හඳුනා ගන්නා ලද අවශ්‍යතා සඳහා තෝරා ගන්නා ලද මේ software එක අගයන්න ඕන. එතකොට එතෙන්දී අපිට කරන්න වෙන්නේ මේ black box testing එකක්. කාලමංජුසා පරීක්ෂාවක් අපි බලනවා මේ අපේ අවශ්‍යතා සඳහා මෙයා හොඳද නැද්ද කියන එක. අපි ඒකේ කෝඩ් එක බලන්න යන්නේ නැහැ. ඒ නිසා අපිට උත්තරේ වෙන්නේ කාලමංජුසා පරීක්ෂාව කියන එක. ස්ට්‍රැටජික විදියට. තව උත්තර පරිශීලක ප්‍රතිග්‍රාහක පරීක්ෂා පද්ධති පරීක්ෂාව ඒ ඕන උත්තරයක් නිවැරදි උත්තරයක් විදියට තමයි බාරගන්නේ.
එහෙනම් අපි දැන් මෙච්චර වෙලා කතා කරේ මේ අපේ රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6ක් තමයි කතා කරේ. ඒ ප්‍රශ්න 6න් ඔයගොල්ලෝ දන්න ඔයගොල්ලෝ 4යි ලියන්න ඕන. ඉතින් ඔයගොල්ලන්ට වඩාම් පහසු ප්‍රශ්න 4 තෝරගන්න. හොඳින් උත්තර සපයන්න පුළුවන්. Tamanට හොඳ විශ්වාසයක් තියෙන ප්‍රශ්න 4 තෝරගෙන හොඳින් පිළිතුරු සපයන්න. අපි කතා කරා MCQ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ විභගත ප්‍රශ්න කොහොමද සහ රචනා ප්‍රශ්න. ඒ තුනටම හොඳින් උත්තර සපයන්න ඕන ඕගොල්ලෝ. අවසානයේ ඔයගොල්ලන්ට හොඳ ජයග්‍රහණයක් ලැබෙන්න මේ කරපු අපේ මේ පාඩම් මාලාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා මාලාව උදව් වෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා නැවත වාරයක් සුභාශිංසනය කරනවා. දූල පුතල හැම දිනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.